තෙරුවන් සරණයි සියලු දෙනාටම. අදත් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා මේ දහම් සාකච්ඡාව පටන් ගන්න. අපේ ගුරුතුමා ගිය සෙනසුරාදා විශේෂයෙන් මතක් කළා පටිච්ච සමුප්පාදය සහ චතුරාර්ය සත්‍ය අතර සම්බන්ධය. සහ එතුමා මම හිතන්නේ එතෙන්දී කිව්වා අපි කොයි පැත්තකින් බැලුවත් අවසාන වශයෙන් බලනකොට යම් මධ්‍ය ලක්ෂයකට පැමිණෙනවයි කියලා. මම අපේ සුරත් මහත්මයාට ආරාධනා කරන්නම් මේ අපිට ආරම්භයක් ලබා දෙන ලෙස ගුරුතුමා කියපු දේවල් පොඩ්ඩක් මතක් කරලා අපේ සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න ලෙස මම ආරාධනා කරනවා. බොහොම පිං තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි ගිය පාඩමේදී අපේ අභිධර්ම පාඩමේදී අපේ ගුරුතුමා හැමදාම වගේ අපිව දැනුවත් කරනවා, ධෛර්යමත් කරනවා, මෙතෙක් උගන්වපු දහම් කරුණු මනාව ගලප ගන්න අපිට මඟ පෙන්වනවා. ඉතින් ඒ අනුව එතුමා ගිය සාකච්ඡාවේදී ඒ දහම් පාඩමේදී මුලින්ම ප්‍රකාශ කළා අපි මේ ලබා ගන්නා සුතමය ඥානය නැත්නම් අපි දැනුමක් විදියට මේ ලබා ගන්නා කරුණු අපි මනසේ ධාරණය කරගෙන ඒක අපි ශ්‍රවණය කළ දෙයක් නැත්නම් සුතමය දැනුමක් විදියට නැත්නම් සුතමේ ඥානයක් විදියට ඒක අපේ මතකයේ තැම්පත් කර ගනිමින් ඉන්නකොට අපිට මේ කරුණු මනාව අපි මේවා උනන්දුවෙන් ඕනෑකමින් අපි මේ කාරණා මනසින් විමසන්න ගන්නකොට අපිට මේ දහම් කරුණු අතරේ යම්කිසි සබැඳියාවන් ගැළපීම් ඒවා පේනෙන්න ගන්නවා. ඉතින් අන්න එහෙම යම්කිසි විදියක දහම් පරයයක් දහම් කරුණු රාශියක් අපේ මනසේ මේ විදියට එකතු වෙනකොට මේවා අපි භාවිතා බහුලීකතා කරනකොට ක්‍රමයෙන් අපිට පේනවයි කියලා කිව්වා මේ දහම් කරුණු ඔක්කොම අපිව එක්තරා යම්කිසි පොදු තැනකට අරගෙන එනවයි කියන කාරණා. ඉතින් අන්න එහෙම මේ දහම් කරුණු වල යම්කිසි පොදු තැනකට දහම් කරුණු ගොනු කිරීමක් අපිට මානසිකාර වෙන තත්වයට අපි එනකොට අන්නේ දහම් කරුණු එක් තැනකට එකතු වීම හරහා අපිට මේ දහම් කරුණු ඔක්කොම යම්කිසි විදිහකට එකතු වෙලා ඒ කියන්නේ අපි දැන් අපි රූප ගැන ඉගෙන ගත්තොත් අපි දැන් ඒ රූප ගැන අපිට තියෙන දැනුමත් එක්ක අපි ලෝකේ දකින දේත් එක්ක කියන්නේ අපිට දකින රූපත් එක්ක අපිට මේ ලබාපු දැනුමෙන් අපි ඒ රූපවල යථාර්ථය ටික ටික තේරුම් අරගෙන එක තැනකට එනවා මේ සමස්තයක් විදිහට. දැන් කලින් අපි රූපය කියලා අපි යම්කිසි රූපයක් දිහා අපි දකිනකොට ඒක ඉස්සෙල්ලා අපි යම්කිසි විදිහකට මේ රූපය ඇත්තටම මෙතන තියෙනවා ඊළඟට මේ රූපය දකින මම ඉන්නවා කියන තැනකින් අපි ඒක දැකලා අපි ඒකට ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්න තැනක හිටියේ. නමුත් දැන් අපි මේ දහම් කරුණු දැනගෙන ඒවා භාවිතා බහුලීකතා කරනකොට එහෙම කරොත් විතරයි ඇත්තටම මේ මෙතනට එන්න පුළුවන්. ඒ දහම් කරුණු ඉගෙන ගත්තේ මනාව යෝනිසෝ මනසිකාර කරෝතින් තමයි මෙතනට එන්න පුළුවන්. ඉතින් එහෙම ඇවිල්ලා රූපය දකිනකොට ඒ රූපයේ සැබෑ ස්වභාවය එතන ඒ රූපය හටගන්න ස්වභාවය ඒ හටගන්නා තැනම ඒක නිරුද්ධ වෙනවයි කියන කාරණය යම්කිසි විදිහට දැනුමකින් නෙමෙයි ඒ කාරණේ අපි ලබාගත්ත දැනුමත් එක්ක අපි ඊට පස්සේ ඒක අවබෝධයකින් දකිනවා කියන තැනකට එනවා. මේ රූපය මෙතෙන්දිම ඇතිවීම මෙතෙන්දිම එහි හට ගැනීම සහ නිරෝධය සිදු වෙනවයි කියන තැන. එතකොට මේ ක්‍රියාවලිය අපේ පැත්තෙන් අපි ගන්නකොට අපි මේ ධර්මතා අපේ ප්‍රසාදවල ගැටිලා චක්ක ප්‍රසාදේ මේ ධර්මතාවයේ ගැටිලා අපි මානසිකාර කිරීම තමයි අපි මේ එළියට රූපයක් කියලා අරගන්නේ කියන තැන තියෙන සිදුවීමක ක්‍රියාදාමය අපි දකින්න ගන්න. අන්න ඉතින් ඒ විදිහට වෙනකොට අපිට අර ඉගෙනගත්ත දහම් කරුණු ඔක්කොම ටික මෙතෙන්ට එකවරම යෙදෙනවා. එහෙම යෙදෙන්නේ අපි අර හොඳට ඒ ඉගෙනගත්ත සියලු දහම් කරුණු ටික එක විදිහට මනාව ඒක පරිශීලනය කරන් හිටියොත්.
එතකොට දැන් අපිට මෙන්න මේ ක්‍රියාවලිය මේ විදිහට පෙනෙනකොට මෙතන මේ යථාර්ථය අපි දැක ගන්නකොට අපිට කියන්න පුළුවන් අපි රූපය ගැන අපි විශේෂ ඇලීමක් හෝ ගැටීමක් ඇති කර නොගන්නවා කියලා කියන්නේ අපි ගත්ත ඔක්කොම දහම් ඥානය සුතමේ ඥානය අපි එක තැනකට ගොනු කරා කියන කාරණය. එතකොට දැන් ඒක නිකන් හරියට දැන් අපි ගත්තොත් අර කාචයකින් ලෙන්ස් එකකින් අපි සූර්යාලෝකය අපි පුළුවන් එක තැනකට නාභිගත කරන්න. ඒ වගේ මෙතෙන්දිත් වෙන්නේ අපේ සුත්තමේ ඥානය අපි මේ සංසිද්ධියට හරියටම යොදලා තියෙනවා හැම පැත්තෙම මේ කාරණය අපිට අධ්‍යාත්මික මට්ටමින් තේරුම් ගන්න. ඉතින් මෙන්න මේ වගේ තේරුම් ගැනීමක් කරනකොට දැන් මේ එක උදාහරණයක් තමයි මේ රූපයක් ගැන කතා කරේ. ඒ විතරක් නෙවෙයි දැන් අපිට එන සිතුවිලි ගැන වුණත් අපිට ওই විදිහම මානසිකාරයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එතකොට අපිට මේ රූප ශබ්ද ගන්ධ රස කියන ඒ ප්‍රසාද වලින් එන අරමුණු නැතුව අපේ මනසින්ම ආපු අරමුණක් ගැන කල්පනා කරත් ඒ අරමුණ ඇයි ආවේ කියන තැනට අපිට පුළුවන් මේ අපි ලබාගත් සුතමේ ඥානය අර විදිහට එකතු කරලා දකින්න. ඉතින් අපි යන්නේ මේ මට්ටමේ ඉන්නවනම් අපිට මේ දැනුම එහෙම මේ සුතමේ ඥානය ඇත්තටම දැන් දැනුම කියලා කියන්න බෑ මේ මට්ටමට આવම එතන තියෙන අවබෝධයක් යම්කිසි විදියක වැටහීමක්. එතකොට අපි ඒක නිසා අපි ඒකට සුතමේ ඥානය කියලාමයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට අන්න ඒ විදිහට සුතමේ ඥාණයෙන් අපි එතන දකින්න ගන්නකොට අපිට එතනට අපේ ඒ ඥානයේ එකට ගොනු වෙලා ඒ කාරණේ යථාර්ථයේ යම් පමණකට වැටහෙන කියන තැනට එනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ වැටහෙනවත් එක්කම එතනින් අපිට ඒ යථාර්ථය අපිට දැන් දැනෙනවනේ මනසට. අන්නේ දැනෙන්න ගන්න තැනදී අපිව මේ අවබෝධයට මේ හරහා යවන ගතියක් තියෙනවා. අන්න ඒ නිසා ඒකට මේ දහමේ පාවිච්චි කරනවා විමෝක්ෂ මුඛ කියන වචනේ. විමෝක්ෂ මුඛ. ඉතින් මෙන්න මේ විදිහේ විමෝක්ෂ මුඛ කියන තැන ඒක ගුරුතුමත් පාවිච්චි කරා ඒ වචනේ. මම හිතන්නේ අපිට වැඩි ඇහුන්නේ නැහැ ගුරුතුමා වරින් වර පාවිච්චි කරා ඒ වචනේ. නමුත් ඒක ලොකුවට හයිලයිට් කරේ නැහැ තවම. නමුත් මම මෙතනදී මේ වචනේ පාවිච්චි කරනවා මේ විමෝක්ෂ මුඛ. මොකද මම මේ කාරණේ අපිට අභිධර්ම මාර්ගයේ පොතේ වගේම විදර්ශනා භාවනා ක්‍රමයේ පොතේ රේරුකාණේ නායක ස්වාමින් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඉතින් අපි අන්න ඒ විදිහට මේ දහම් ඒ ලක්ෂයට ගොනු වීම තුළ එතෙන්දී අපිට යථාර්ථයේ වැටහීම තුළ හරියටම අපිව මේ ඉන්න මේ ස්වභාවයෙන් අවබෝධය කියන තැනට යවනවා. ඒක හරියට නිකන් අපි ගත්තොත් එහෙම අපිට තියෙනවා මොකක් හරි ලොකු බිත්තියක්. ඒ බිත්තියේ තියෙනවා දොරටුවක්. එතකොට අපි මේ බිත්තියෙන් එහා පැත්තේ තියෙන දේ ඒ කියන්නේ බිත්තියෙන් එහා පැත්තට ගියාම තමයි අපිට එහා පැත්තේ තියෙන ඇත්ත යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ එතකන් ඒ තාප්පෙන් ඒ ප්‍රදේශය වට කරලා තියෙන්නේ අපි එළියේ ඉඳන් දකින්නවා අපි දොර හොයාගන්න අපිට පුළුවන්. එතකොට අපි දොර ඇරන් ඇතුල් ගියොතින් අපිට එහා පැත්තේට ගිහිල්ලා ඒ තියෙන දේ දැක ගන්න පුළුවන් හරියටම. ඉතින් මෙන්න මෙහෙම එකක් තමයි මෙතනදිත් වෙන්නේ. එතකොට මේ විමෝක්ෂ මුඛ තුනක් විදිහට ධර්මයේ දක්වනවා. ඒ විදිහට ඒ ධහමේ කියන්නේ අරමුණේ යථාර්ථය තේරුම් ගන්න අවස්ථා තුනක් විදිහට යෙදෙනවා. ඒකම තමයි ත්‍රිලක්ෂණය කියලා විස්තර කරන්නේ. ඉතින් ඒක අපි අරමුණේ යථාර්ථය දැකලා අපි එතන තියෙන දුක්ඛ සත්‍ය වටහා ගන්න කියන තැනින් අපිට මේ අවබෝධයට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් එතනම මේ අනිත්‍ය ඇත්තටම අනිත්‍ය තමයි මුලින්ම කියන්න ඕනේ. අනිත්‍ය ලක්ෂණයෙන් දැක ගන්න පුළුවන්, නැත්නම් දුක්ඛ ලක්ෂණයෙන් දැක ගන්න පුළුවන්, නැත්නම් අනාත්ම ලක්ෂණයෙන් දැක කියන මෙන්න මේ තුන් ආකාරයෙන් එකකින් අපිව මේ අවබෝධයකට ගෙනියනවා. ඉතින් මෙන්න මේක තමයි මේ මධ්‍යගත වීම නැත්නම් එක තැනකට අපේ සුතමේ ඥානය කේන්ද්‍ර කරලා අපි ඒක අරමුණට මනාව යෙදෙව්වම අරමුණේ යථාර්ථය අපිට වැටහිලා අපේ ඥානයේ අවබෝධයක් බවට පත් වෙනවා. ඉතින් එතෙන්දී ඒ වෙන දොරටු තුන ඇත්තටම ත්‍රිලක්ෂණේ නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ දොරටු තුන විදිහට හඳුන්වලා දෙනවා. ඉතින් ඒකම විමෝක්ෂ මුඛ කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් අපිට මේ කාරණේ ප්‍රායෝගික පැත්තෙන් බැලුවත් අපිට තේරෙනවා මේක ඇත්තයි කියලා. දැන් අපිට
අපි අර මුලින් ගත්ත සංසිද්ධිය ගත්තොත් රූපය කියන රූපයක් දකින්නමයි කියන කාරණේ අපිට මේ සතර මහා ධාතුවෙන් හැදිච්ච යම්කිසි රූපයක් අපි හිතමු ඒක සාමාන්‍ය සම්මත ලෝකයේ ඇලීමක් ඇති කරගන්න රූපයක් කියලා. එතකොට අපි දැන් මේ රූපය අපි දකිනකොට අපිටත් ඒකේ මුලින්ම අපි පෘථග්ජන ස්වභාවයේදී අපිට සාමාන්‍ය අපි යෝනිසෝ මනසිකාර නොකරොත් අපිට නැගලා ඉන්නේ පුරුද්දටම ඒකේ ඇලෙන ස්වභාවය තමයි. නමුත් අපි යම් දුරකට ඒක නිවැරදිව මේක භාවිතා බහුලීකතා කරපු නිසා මේ යෝනිසෝ මානසිකාරයෙන් මේක දකින්න අපිට අර ඇලීම ඇති වෙන්න යම්කිසි ප්‍රමාදයක් අපේ වෙනවා. ඒ ප්‍රමාදය අතරතුර අපි වඩාත් මේක හොඳට දක්ෂ විදිහට මේක පුහුණු කරන් තියෙනවා නම් අපිට ඒ අතරෙම මේකේ යථාර්ථය කියන එක ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම පුළුවන් වුණොත් අපිට ඒ රූපේ තියෙන අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපේ මට්ටමින් බැලුවොත් අපි එහෙම මෙනෙහි කරනකොට අපේ අර කර්ම වේගය හිත්ම අඩු වෙලා ගිහිල්ලා සමහර විට අපි ඒකට යම්කිසි මට්ටමක ඇලීමක් අපිට ඇති වෙන්නත් පුළුවන්. එහෙම ඇති වුණොත් අර ඒ කර්ම වේගය යෙදෙන්නේ අඩුවෙන්. මොකද අපි ඒකේ අනිත්‍ය ලක්ෂණය, එහෙම නැත්නම් අපිට ඒකේ ඒ වෙලාවේ දුක්ඛ ලක්ෂණය, එහෙම නැත්නම් අනාත්ම ලක්ෂණය මෙනෙහි වුණා නම් අපිට ඒක ඒ කර්ම වේගය අඩු කරලා ඒ සම්බන්ධයෙන් අපිට යම් කිසි විදිහක අඩු මට්ටමකින් තමයි අපිට ඒ දුර්වල මට්ටමකින් තමයි අපිට ඒ රූපයේ සම්බන්ධයෙන් අපේ සිතිවිලි දාමේ නැත්නම් මානසිකාර සකස් වෙන්නේ. ඉතින් නාම අරමුණක් ගත්තත් සිතිවිල්ලක් ගත්තත් අපිට ඒක ඒ විදිහයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේකෙදි මේ අපි දකින මේ විදිහට අපි මේ මානසිකාර කරන්න අපි දකින මේ අරමුණු ගන්න එක නැත්නම් අපි දකින මේ ලෝකය අපි ගත්තොත් එහෙම මම මේ ළඟදී ඇහුවා එක දේශනාවක කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ මට මතක හැටියට මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ ඒ දේශනාවලින් එකක විය යුතුයි කිව්වා මේ රූප මේ ලෝකය අපි දකිනකොට මේ ඒක මේ අවබෝධයට යන කෙනෙකුට මේ ලෝකේ පේන්නේ හරියට කණ්ණාඩියක මේ ප්‍රතිබිම්බ සටහන් වීමක් විදිහටයි ලෝකය පේන්නේ කියලා මේ දර්ශනය, මේ ආර්ය දර්ශනය නිවැරදිව මේ ග්‍රහණය කරගන්න කෙනෙකුට. ඉතින් මොකද අපි කණ්ණාඩියකින් දකින රූප අපි දකිනකොට ඒ රූප හැදෙන යම් ආකාරයකට ඒව හැදෙන නිසා අපි ඒ විදිහට එතන දකිනවා. අපි ඒක අයින් වෙනකොට ඒ රූප නැති වෙලා යනවා. ඉතින් අපි ඒකම අපි ඇත්තටම වෙන බව අපිට වැටහෙන මට්ටමකට අපි ඉන්නවනම් මේ අපි දකින ලෝකෙත් මෙන්න මේ විදිහයි කියලා අපිට ඒවට තියෙන ඇලීම ගැටීම කොච්චර අඩු මට්ටමකද එතකොට එන්නේ කියන කාරණේ පේනවා. ඉතින් මම එතනට තව දෙයක් එකතු කරන්න කැමති. දැන් අපිට දැන් මේ කණ්ණාඩියේ පේන්නේ රූප ප්‍රතිබිම්බ ලස්සන්ට පෙනිලා ලෝකයක් පේන්නේ. මේකේ එහා පැත්තේ මර්කරි ලේයර් එකක් දාලා තියෙනවනේ, රසදිය තට්ටුවක්. ඒක නිසානේ දැන් මේ වීදුරුවට වැටෙන රූප ලස්සන්ට හැදිලා අපිට පේන්නේ. එතකොට මට හිතෙනවා මේ උදාහරණේ මම කිව්වොත් මේ ලේයර් එක අපිට පුළුවන් නම් යම් විදියකට අපි හූරනවා. හූරලා ඉවර වෙලා මේකේ මේ පැචස් ඇති කරගත්තොත්, පැචස් ඇති කරයි කියන්නේ අර අපිට පේන අර දර්ශනයේ එතකොට දුබල වෙලා යනවානේ. ඒ කියන්නේ දැන් අපිට මේ කණ්ණාඩියේ පේන රූප අපි අර මර්කරි ලේයර් එක හීරුවොත් ඒ රූප ඒ විදිහට දැන් හැදෙන්නේ නැහැ. ඒවයි නොඑක් විදිහට මේ අඩුපාඩු වෙලා අපිට තේරෙනවා මේ කණ්ණාඩියේ වැටෙන මේ රූප දැන් දුර්වල වෙලා ගියා අර මේ ඒ හීරීම නිසා. එතකොට කණ්ණාඩියේ රූප වැටෙනවා. නමුත් අපි ඒක අර යථාර්ථය දැන් අපිට පේනවා මේතන මේ මර්කරි ලේයර් එක නැති නිසා අරක විනිවිද පේනවා කණ්ණාඩිය. එතකොට මේ රූපවල වැඩක් නැති බවක් වගේ තියෙනවා. මට හිතෙනවා මේ මර්කරි ලේයර් එක කියන්නේ ඔය අපේ තියෙන මේ අපි ඉන්නවා කියන එකනේ. අපි සත්වයේ පුද්ගලෙක් ඉන්නවා කියන හැඟීම අපි ඒක යම් විදියකට අපි හීරුවොත් අපිට මේ ඒ කණ්ණාඩියේ රූප හැදෙන එකේ ඇත්ත පේනවා. එතකොට මම හිතන්නේ පූර්ණ අවබෝධය
පත් වෙන කෙනෙක් කියන්නේ ওই ලේයර් එක සම්පූර්ණයෙන්ම අයින් කරගත්ත කෙනෙකුට. එතකොට එතන තමයි ඒ ලේයර් එක තියෙනකන් තමයි රූප හැදුනේ. එතකොට ලේයර් එක නැති වුණත් දැන් කණ්ණාඩියේ යම් කිසි විදියක ප්‍රතිබිම්බයක් තියෙනවා. නමුත් ඒක අර කලින් වගේ එතන ඇතිවීමක් දකින්න බෑ. ඒ කියන්නේ රූපේ හැදෙනවා තමයි. නමුත් ඒ රූප ඇතිවීමක් ඒ කණ්ණාඩියට නෑ. ඒ කියන්නේ මම හිතන්නේ පූර්ණ අවබෝධයටපත් වෙච්ච උතුමත් අන්න ඒ වගේ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අපිට මම මේ පුංචි උදාහරණයකින් පැහැදිලි කරගත්තේ අපිට ওই විමෝක්ෂ මුඛය ඔය කණ්ණාඩිය දාන පැච් එකක් වගේ අපිට හිතා ගන්න පුළුවන් අපි යථාර්ථය දකින අවස්ථාවක් විදියට. ඉතින් මම හිතන්නේ ඒ උදාහරණයත් එක්ක මේ විස්තරේ ප්‍රමාණවත් ඇති කියලා මම අනිත් අයටත් ආරාධනා කරනවා තමන්ගේ දහම් අදහස් බෙදා ගන්න. තෙරුවන් සරණයි සියලු දෙනාට. තෙරුවන් සරණයි සුරත් මහත්මයා බොහොම පිං ඒ හොඳ ආරම්භයට. මම හිතන්නේ ඔබතුමායි කියපු සියලුම කාරණා හින්දා තමයි අපේ ගුරුතුමා කිව්වේ හැම අවස්ථාවෙදීම ඕනම දෙයක් දිහා බලනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. ඒ වගේම පුද්ගල සංඥාව වැය වෙන විදිහට බලන්න කියලා මම හිතන්නේ ඔබතුමා කියපු ඒ ටික සාරාංශගතව මම හිතන්නේ අපේ ගුරුතුමා ඊයේ මතක් කළා. අපි දැන් මේක අපි ප්‍රායෝගිකව භාවිතා කරන හැටි කතා කිරීමට ප්‍රථම මම හිතනවා අපි කතා කළොත් හොඳයි කියලා ඉවරලා අද ගුරුතුමා තව කියපු කාරණාවක් තමයි පටිච්ච සමුප්පාදයයි චතුරාර්ය සත්‍යයි සම්බන්ධ කරලා අපිට යම් කාරණා ටිකක් කිව්වා. මම කැමති අපේ අමරා ලියන මහත්මියට ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් අපිට මතක් කිරීමක් කරන්න කියලා. සියලු දෙනාට තෙරුවන් සරණයි. බොහොම පිං අපේ වෛද්‍යතුමාට. ඒ වගේම මේ මම ඇත්තටම පසුව තමයි මේ සාකච්ඡාවට සහභාගී වුණේ. මට මුල් ටික ඇත්තටම අහන්න බැරි වුණා මේ සුරත් මහත්මයා මොන විදිහටද මේ දේශනාව ආරම්භ කරේ කියලා. කෙසේ වෙතත් මේකට අපි ප්‍රවිෂ්ටයක් ගත්තොත් පටිච්ච සමුප්පාදයත් එක්ක මේ පටිසම්පාදය විවරණය කරද්දී අපි මේක කොහොමද චතුරාර්ය සත්‍යයට බහලන්නේ කියන්නේ ඊටාම ගැඹුරු ධර්ම ස්වභාවයක් මේ තුල තියෙනවා. ඒ කියන්නේ පටිච්චසමුපාදය පිළිබඳ යම් අවබෝධයක් නොතිබෙනවා නම් එය අපිට චතුරාර්ය සත්‍යයට බහලන්නත් බෑ. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් අවබෝධයක් නොතිබෙනවා නම් මේ පටිච්චසමුපාදය සම්බන්ධ කරගන්නත් බෑ. මොකද මෙතන ඊටාම ගැඹීර දර්ශන දෙකක්. ඒ වගේම බුදුන් වහන්සේ කියපු මධ්‍ය ලක්ෂයට මුණ ගැහෙන තැන තමයි මේ අපි මේ කතාවට සාකච්ඡාවට භාජනය කරන්නේ. ඉතින් පටිච්ච සමුප්පාද විවරණයේදී අපි ඇත්තටම අවිද්‍යාව පත්‍ය සංඛාර මේ සංඛාර පත්‍ය විඥාන කියලා මේ විදිහට 12 ආකාරයක කියන 11 පද වලින් මේ විදිහට සඳහන් කරාට අපේ ගුරුතුමා බොහොම පැහැදිලිව අපිට තේරුම් කරලා දුන්නා අවබෝධයට ලක් කරගන්න අපේ මානසිකාරයේ යෙදෙව්වා. මේ අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා නම් ඒ පෙර අවිද්‍යාව හේතුවෙන් නව කර්ම සකස් කර ගැනීම කියන තැන තමයි මෙතනදී අවිද්‍යාව පත්‍ය සංඛාර කිව්වේ. එතකොට අවිද්‍යාව කියන්නේ කුමක්ද කියන එක අපි හොඳටම මේ වෙනකොට අපි හොඳට අවබෝධ කරගෙන යම් මට්ටමක අවබෝධයක ඉන්නවා මේ දෙනාම. එතකොට අවිද්‍යාව පිළිබඳ නැවත සාකච්ඡා කිරීමෙන් පළක් නැහැ. අවිද්‍යාව හේතු කරගෙන විවිධ ආකාරයට අවිද්‍යාව බලපානවා මෙතනදී. එතකොට මේ අවිද්‍යාව අප්‍රහීන වෙලා එහෙම නැත්නම් අනුසය වශයෙන් හරි ඉදිරිපත් වීම නිසා නැවත සංස්කාර සකස් කර ගැනීම තමයි මොහොතක් පාසා අපි සිද්ධ කරන්නේ. ඒතකොට මේ සිද්ධ කරන දේ අපේ ගුරුතුමා පැහැදිලි කරා මෙතනදී මේ සංස්කාරය අවිද්‍යාවත් අතීතයට දැම්මොත් වර්තමානයේදී තව ධර්මස්කන්ධ කීපයක් සකස් වෙනවා. ඒ කියන්නේ වේදනා පත්‍ය තණ්හා වෙනකන් එතන ඒ කොටස් ටික වර්තමානයට ඇතුල් වෙනවා. ඒතකොට තණ්හාව නිසා උපාදාන භව ජාති ජරා මරණ ව්‍යාධි ඔය ටික යනකොට ඒ අවසාන කොටස් ටික ඇතුල් වෙනවා අනාගත ඵල විදිහට. එතකොට මෙතනදී අපිට පැහැදිලි කරගත යුතු තැනක් තමයි මේ අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ පෙර අවිද්‍යාව නිසා සංස්කාර හට ගැනීම නිසා එතනදී සකස් වෙන්නේ නැවත කර්මයක් කිරීමට හේතු වන විපාක ටිකක්. يعني විපාක ටිකකට අවස්ථාව ලබා දෙන කර්ම ටිකක් තමයි එතනදී හැදෙන්නේ. ඒතර විපාක තමයි අපි ඊළඟ භවයේදී විපාක තමයි ඒ ඇසුරෙන් අපිට නිර්මාණය වෙන්නේ. ප්‍රතිසන්දිය කියන්නේ සාහමුලින්ම කර්ම විපාකයක්. ඒතර ප්‍රතිසන්දිය නිසා හටගන්නා නාම රූප පරම්පරාව නිසා අපි වේදනාව තණ්හාව බවට පත් කර ගන්නවා. මොකද අපි ඉන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. ඒ වගේම අවිද්‍යාව ප්‍රත්‍යය යෙදෙනවා. කර්මයේ හේතු වෙනවා.
වෙනවා, ආහාරය හේතු වෙනවා, මේ විදිහට නිබ්බන්ති ලක්ෂණේ හේතු වෙනවා. මෙන්න මේ හේතු නිසා අපි අර චන්දරාගය ප්‍රහාණය කරපු නැති නිසා එතනදී අපිට තණ්හා උපාදාන භව හටගන්න. ඒතර භව කියන දේ තමයි අපේ ගුරුතුමා මෙතනදී බොහොම පැහැදිලි කිරීමට උත්සාහය යෙදුනේ. මොකද මේ භව කියන තැන ආකාර දෙකකට අපි වෙන් කර ගන්න පුළුවන්. එකක් තමයි කර්මය යෙදෙන විදිහට කම්ම භවය කියන එක. අනිත් සිද්ධාන්තය යටතේ අපිට ගන්න පුළුවන් උප්පත්ති භවය කියන එක. ඒතර උප්පත්ති භවය තමයි අර අවිද්‍යාපච්චය සංකාර නිසා නැවත ප්‍රතිසන්දිය සකස් වීම කියන එකට උප්පත්ති භවයට අදාළයි. නමුත් කර්මය මේ මොහොතේ සකස් කර ගන්න කර්ම යටතට කර්ම භවය සකස් කරනවා. ඒ කියන්නේ කර්ම භවය කියන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනින්ජ. එතකොට අපිට මේ ප්‍රතිසන්දිය කියන එක ඇතුළෙත් කර්ම භවය කතා කරන්න පුළුවන්කම යෙදෙනවා. ඒ කියන්නේ අපි පුඤ්ඤාභි සංස්කාර සකස් කරගත්තොත් අපේ කර්ම භවය ප්‍රතිසන්දි භවයේ විදිහට අපිට දැන් රූපය ඇසුරු කරගෙන කුසල කර්මයක් සිද්ධ වෙනවා නම් එතනදී බ්‍රහ්ම ලෝක උප්පත්තියකට යන්න පුළුවන්. ඒ වගේම අපුඤ්ඤාභි විදිහට ඒ කියන්නේ අපි කාමයේ ආශ්‍රය කරගෙන කාම තණ්හා භව තණ්හා ඒ කියන්නේ එතනදී උප්පත්ති භව ප්‍රතිසන්දි භව විදිහට කාම තණ්හා නැත්නම් කාම භව රූප භව අරූප භව කියලා වෙන් වෙනවානේ. ඒ ප්‍රධාන වශයෙන් තුනකට ඒ කාම භවය කියලා කියන්නේ ඇත්තටම දිව්‍ය ලෝකත් මනුෂ්‍ය ලෝකයත් අපායත් මේ කියන 11 භූමි ටික මේ 11 භූමි වල තමයි කාම භවය නිසා උප්පත්තිය සකස් වෙන්නේ. ඒතකොට අනිවාර්යයෙන්ම අපි දන්නවා කාම භවය කියන්නේ මේ අපේ ඇස කන නාස දිව කය මනස කියන මේ මනසත් එක්ක ප්‍රධාන වශයෙන්ම අර පංච ඉන්ද්‍රිය එහෙම නැත්නම් ඇස කන නාස දිව ශරීරය කියන මේ ద్వාරයත් එක්ක එන මේ විඥාන 10 එහෙම නැත්නම් අපි එතනදී කියනවා ද්විපංච විඥාන කියලා. මේ ද්විපංච විඥාන ඇසුරු කරගෙන අපි කාම තණ්හාවෙන් එතන චන්දරාගෙන් ඇදිලා එන ස්වභාවයට තමයි එතන කාම භවය කියලා කියන්නේ. එතකොට අපි අනිවාර්යයෙන්ම රූපය ප්‍රහාණය කරලා නැත්නම් අපි චිත්ත සංතානය තුල රූපය පිළිබඳව ආදීනවේ දැකලා නැත්නම් අනිච්ච සම්මාංශනයක යෙදිලා රූපය පිළිබඳ අපේ නිමිති පහළ නොවෙනවා තැනටපත් නොවුනොනම් අනිවාර්යයෙන්ම අපි රූප භවයක උප්පත්ති ලැබෙනවා. නමුත් රූප භවය කියන්නේ යම් තාක් දුරකට ධාන මට්ටමක්. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයක උපදිනවා නම් බ්‍රහ්ම ලෝක 16 ඇතුළේ කතා කරන්නේ එතන ධාන මට්ටමක්. ඒ කියන්නේ එතනදී කාමයේ කියන එක මිදිලා තියෙනවා. නමුත් රූපයෙන් මිදිලා නැහැ. ඒක නිසා. එතකොට අපි මෙතනදී මම හිතන්නේ ගුරුතුමා පැහැදිලි කරා මේ වෝකාර කියන ස්කන්ධය පිළිබඳට යෙදෙන නමක් තමයි වෝකාර කියන්නේ. එතකොට අසඤ්ඤ තලය කියලා තියෙනවා අසඤ්ඤ භූමිය කියලා. එතකොට එතනදී රූප ස්කන්ධය පමණක් යෙදෙන නිසා ඒකන එක වෝකාරයයි. එතකොට ඒ වගේ එක වෝකාරයක් යෙදෙනවා නම් ඒකට ඒක වෝකාර කියනවා. ඒ වගේම නාමස්කන්ධය යෙදෙනවානේ වේදනා සංඥා සංකාර විඥාන ප්‍රහාණ ඒක සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරලා නැති අය ඒ වගේ අයගේ උප්පත්තිය ලැබෙනකොට චතුෝකාර භවයකට උප්පත්තිය ලබන්න පුළුවන්. එතකොට චතුෝකාර උප්පත්තියකට ලබන්නේ හතරත් එක්කම අර පහත් යෙදෙනවා නම් ඒ කියන්නේ ඕකාර පහම පංච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයේම යෙදෙනවා නම් ඒ වගේ අවස්ථාවක උප්පත්තිය ලැබෙන ප්‍රතිසන්දියකට අපි කියනවා පංචවෝකාර භවයක් කියලා. ඒතර පංචවෝකාර භවය කියන්නේ මනුෂ්‍ය භවය කියන්නේ පංචවෝකාර භවයක්. ඒ වගේම දැන් අරූපී භව තියෙනවා. අරූපී භව වලදී ඇත්තටම උප්පත්තිය ලැබනකොට එතනදී දැන් සංඤී භව අසංඤී භව කියලා යෙදෙනවා. එතකොට හිතන්නේ මේවා තව දුරටත් අපිට අභිධර්මයේ ඇතුළට කතා කරද්දි මේ පිළිබඳව බොහොම පැහැදිලිව අපේ ගුරුතුමා විස්තර කරලා දේවි. එතන සංඥාව මුල් වෙනවා. එතන සංඤී භවයේ දෙනවා. සංඥාව නොවන තැන අසංඤ්ඤ භවයේ දෙනවා. ඒ වගේ සංඥාව තියෙනවා නොවේ කියන තැන නේව සංඥානා සංඥා කියලා දෙනවා. ඉතින් මේවා ඇත්තටම මේ ධාන අරූපී ධාන මට්ටම් වලදී තමයි මේ කියන ස්වභාවය අරූපී භූමි උප්පත්තිය ලබන්න උපාදින්න ස්කන්ධ කියලා ඒවට ඇත්තටම කියන්නේ උපාදින්න ස්කන්ධය හේතු වෙන්නේ එතනදී. එතකොට ප්‍රතිසන්දි භවය කියන එක අන්න ඒ විදිහට අපිට පැහැදිලි වෙනවා. නමුත් අපි පටලවා ගන්න නරකයි කොයි මොහොතකවත් මේ භවපච්චා ජාති කියන තැන. එතකොට ජාතිය කියන එක බුදුන් වහන්සේ දේශනා කරන්නේම තේසං සත්තානං අර සත්තානං සත්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති ඒ විදිහටනේ විස්තර කරන්නේ මව කුසක බස ගැනීම පහළවීම ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ පහළවීම මේ විදිහට තමයි ජාතිය කියන්නේ. එතකොට ජාතියට හේතු වෙන්නේ අර භවය. භවය ප්‍රත්‍යයෙන්මයි ජාතිය හටගන්නේ. එතකොට භවය කියන්නේ හරියට අපිට මේ සෙවණැල්ලක් වගේ. සෙවණැල්ල තියෙන තැනදී අපි දන්නවා නැවත උප්පත්තියකට මේ පැත්තේ සකස් වීමක් යෙදෙනවා. අන්න ඒ වගේ. එතකොට භවය කියන එක හැම මොහොතකම සකස් වෙනවා. ඒ කියන්නේ මොහොතක් පාසා භවය නිර්මාණය වෙනවා. ඒක තමයි කම්ම භවය කියන්නේ. අපි කුසලයක් කරා නම් ඒ පිළිබඳ යෙදෙන කර්ම භවයට කියනවා පුඤ්ඤාභි සංකාර. ඒ කියන්නේ නැත්නම් පුඤ්ඤ කර්මයක් කියලා. ඒතර එතන එන්නේ කර්ම භව.
ඒ කර්ම භවයේ හේතු වීම නිසා අපි දන්නවා නැවත උප්පත්තිය යන්න පුළුවන්. ඒකට අපි කියන උපාදාන පත්‍යා භව කියලා. ඒතකොට උපාදානය කියන එක ප්‍රධාන වශයෙන්ම හේතුනේ තණ්හාව නිසා. ඉතින් තණ්හාව ප්‍රහාණය නොවුණු තැනක උපාදානය යෙදෙනවා. උපාදානය නිසා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා මේ උපාදාන ආකාර 5කට යෙදෙනවා. ඉතින් අපි මේක තව ගැඹුරට බැලුවොත් මේ උපාදාන පත්‍යා භව, භව පත්‍යා ජාති වෙන තුරුම අපේ සංස්කාර ගමන මේ සංස්කාරයන්ට මේ අවිද්‍යාවෙන් බැඳුණු ස්වභාවය නිසා මේක කෙලවරක් වෙන්නේ නැහැ. ඇත්තටම අවසාන ඵලය වෙන්නේ දුක්ඛය. අන්න ඒක නිසා තමයි බුදුන් වහන්සේ ඵලය ලෙස දුක්ඛාරය සත්‍ය විස්තර කරේ. එතකොට ඕක ඥානවස්තු සූත්‍රෙත් හොඳට පැහැදිලි කරනවා දුක්ඛාරය සත්‍ය ඵලයක්. එහෙනම් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ හේතුවක්. ඒ කියන්නේ දුකට හේතුව තෘෂ්ණාව. එහෙනම් මේ දුකට හේතුව තෘෂ්ණාව ප්‍රහාණය නොකරා නම් දුක එහි ඵලයක්. එතකොට මේ දුක කියන්නේ අපිට කයට දැනෙන දුක, මනසට දැනෙන දුක නිසා ඇතිවන දේ නෙවෙයි. නමුත් ඒවත් හේතු කරගෙන ප්‍රධාන වශයෙන්ම සංස්කාර දුක්ඛය. එතකොට මේකෙන් මිදෙන මාර්ගය උතන උඩ යෙදුන අපි කතා කරා දුක්ඛාරය සත්‍යය, දුක්ඛ සමුදයාරය සත්‍යයත්. ඒ කියන්නේ දුකත් දුකට හේතුවත් ඵලය සහ හේතුව විදිහටත් ඒ කොටස සමුදය ධර්මය යටතේ. ඒ කියන්නේ පැහැදිලිව දැක ගන්න පුළුවන් නිර්මාණය වෙන සමුදය වෙන ලෝකයේ හැදෙන තැනදී අපිට ඒ විදිහත්. නමුත් ලෝකයෙන් අපි පටිසෝතගාමී මාර්ගයේ පැත්තට කතා කරොත් දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන්නේ නිරෝධයක නිරෝධාරය සත්‍ය ඵලය හැටියටත් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ආර්ය සත්‍ය එතනදී එනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය හේතු. එහෙනම් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරත් නම් අපිට ඵලයේ විදියට ලැබෙන්නේ දුක්ඛ නිරෝධයක්. එතනදී එන්නේ පටිසෝතගාමී මාර්ගයේ කුසල මූල පටිච්ච සමුප්පාදයක. පටිච්චසමුප්පාදය කියන්නේ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධා. මේක හොඳටම බලන්න පුළුවන් මානසිකාර කර කර බලන්න මේක හිත ඇතුලෙන් විතක්ක ਵਿਚාර යෙදුනට කමක් නැහැ. නමුත් මේවා අපි මානසිකාර කරන්න ඕන. මොකද මේක අපි තුල ලිහා නොගත්තොත් අපිට මේ මධ්‍ය ලක්ෂයට වැටහෙන කරුණ පවා වෙනස් වෙන්න පුළුවන්. මොකද අනිච්ච කියන එක අපි බලන්නෙම නිච්ච සංඥාව තුල ඉඳගෙනමයි. මම කියන තැනවීම තුල ඉඳගෙනමයි අනිච්චය බලන්නේ. නමුත් මෙතනදී හේතු යෙදෙන කල ඵල නම් එතන හේතුවත් ඵලයක් පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් නම් එතනදී අපි දන්නවා මේ නිර්මාතෘවරයෙක් නැහැ, නිර්මාණය කරන්නෙක් නැහැ. මෙතනදී සියල්ලම සංකතයි, කය ධම්මයි, වය ධම්මයි, පටිච්ච සමුප්පන්නයි. මේ විදිහට අපිට දකින්න ස්වභාවයම තමයි අනිච්ච ලක්ෂණය මතුවෙන්නේ. ඒතකොට අනිච්චය කියන්නේ තා විශාල වුණු විමෝක්ෂ මුඛයක්. අර කිව්වා වගේ අපේ සුරත් මහත්තයා පැහැදිලි කරා. එතනදී මධ්‍ය ලක්ෂය කියන්නේ මේක තමයි නිර්වාණ මාර්ගය. එහෙනම් අපි අනුසෝතගාමී මාර්ගයෙන් පටිසෝතගාමී මාර්ගයට යන නිර්වාණ මධ්‍ය ලක්ෂය අනිච්ච දුක්ඛ අනාත්ම ලෙස දකින්න පුළුවන් වීම. ඉතින් ඒ අනිච්ච විග්‍රහය ඊට වඩා තව ගැඹුරුයි. මම අර අපේ වෛද්‍යතුමා විස්තර කරපු විදිහට මම පැහැදිලි කිරීමක් කරේ. අතන ගුරුතුමා විස්තර කර පටිච්චසමුපාදයත් ඒ වගේම දුක්ඛ ආර්ය සත්‍ය අදාළ කරගෙන චතුරාර්ය සත්‍යයටත් යෙදෙන විදිහ. හොඳයි. ගැටලු තියෙනවා නම් අපි කතා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං අමරා මහත්මිය. අපි දැන් එහෙනම් අපි අපේ ප්‍රසන්ත මහත්මයාගෙන් අහමු. දැන් ඔය අපි අනිච්ච දුක්ඛ අනාත්ම විදිහට අපි දේවල් බැලීමේදී අපි ප්‍රායෝගිකව කොහොමද අපිට ඒක කරන්න පුළුවන් කියලා. හොඳයි. තෙරුවන් සරණයි දොස්තර මහත්තයා. හොඳයි. ඇත්තටම සුරත් මහත්තයයි අමරා මහත්මියයි බොහොම වටිනා ආරම්භයක් ලබා දුන්නා. ඒක මගේ මේ ප්‍රායෝගික පැත්ත විස්තර කරන්න හුඟක්ම පහසුවකුත් වෙනවා මම හිතන්නේ. ඉතින් ඇත්තටම දැන් අමරා මහත්මිය කිව්වා මේ උත්පත්තිය පැත්තෙන්, උත්පත්ති භවය පැත්තෙන් මේ ප්‍රතිසන්දියකට යන්න මේ කර්ම භවය උදව් වෙන හැටි. ඉතින් ඒකම ඒකේ අනිත් පැත්ත මම එතනින් පටන් ගන්නම් ආරම්භයක් හැටියට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විස්තර කරන්න. එතනදී අපිට ෂණික භවයක්, ඒ කියන්නේ මේ මොහොතේ ඇතිවෙන භවයක්, මේ මොහොතේ ඇතිවෙන જાතියක් තියෙනවා. ඒකින්ද තමයි අපි රූප බලන්න අපේ ඉන්ද්‍රියන් යොමු කරන්නේ. ඒ බලපු රූප අම්මා තාත්තා දුව පුතා විදියට දකින්නේ. ඊට පස්සේ එතනින් අපි ඒගොල්ලන්ට බැඳීම් ඇති කරගන්නේ. ඒ ඔක්කොම වෙන්නේ ඒකේ අනිත් පැත්තට ගියාම. එතකොට දැන් මේ ඔක්කොම
වෙනකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපිට මේ සතෙක් පුද්ගලයෙක් ආත්මයක් තියෙන විදිහට තමයි අපි පු탁ජනයා හැසිරෙන්නේ. මොකද මේ මූලික වශයෙන් මේ පටිච්ච සමුප්පාද න්‍යාය නොදන්නාකම. ඉතින් ඇත්තටම දැන් අපි ගුරුතුමත් මේක බොහොම ලස්සනට මම ගිය සැරේත් ඒක මතක් කරා මේ මාර්ගයේ අපිව මේ අවබෝධයට ගෙනියන මාර්ගයේ දිගටම පටිච්ච සමුප්පාදයේ විස්තර කරගෙන ආවේ මේ න්‍යායේ තියෙන වැදගත්කම. එතන තමයි ගැටේ මේ ලියා ගන්න තියෙන මුල. ඉතින් ඒකට අපි පටිච්ච සමුප්පාදය දැනගන්න ඕනේ. ඒකට තමයි අර අපි ගිය සැරේත් කතා වුණේ ධම්මටිති ඥානීය කියන එක. ඒ කියන්නේ මේක කොහොමද මේ පටිච්ච සමුප්පාදයේ අංගවලට කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? එහෙම කියලා මේ විදර්ශනා නුවණකින් බලලා මේක හොඳට මේ න්‍යාය ජීවිතය කරගෙන එතකොට න්‍යාය ජීවිතය කරගන්න අපි අපිට ඇති වෙන සත්ව පුජ්‍යල මේ හැඟීම එන්න දුර්වල වෙනවා. අන්න ඒක කරගන්න ඕනේ. ඊටත් ඉස්සර වෙලා අපි කරගන්න ඕනේ මේ රූපයයි නාමයයි දෙක වෙන් කරගන්න. ඊට පස්සේ දැන් මේ විදිහට අපි පටිච්ච සමුප්පාදය විදිහට අපි බලන න්‍යාය ජීවිතය කරගත්ත තැන ඊට පස්සේ ඕක මේ ස්ථාවර කරගන්න තමයි ස්ථාවර කරගන්න කොට තමයි අපි අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන ඕන වෙන්නේ. ඇත්තටම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මේ ත්‍රිලක්ෂණය බුද්ධ ශාසනයටම අයිති දෙයක්. ඒක වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් මේ විදිහට දේශනා කරලා නැහැ. කියන්නේ අනිත්‍ය කියලා තියෙන දෙයක අනිත්‍යයක්, තියෙන දෙයක දුකක් එහෙම කතා කරපු අය ඇති. නමුත් මේ සංස්කාර දුක්ඛයක් මේ සංස්කාරවල අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය මේ සාකච්ඡා කරන්නෙම මේ බෞද්ධ දර්ශනය තුළ. ඉතින් මේක හරීම වැදගත් තැනක්. මෙතන සම්පූර්ණ විදර්ශනාවම මේ විදර්ශනාවම විදෙන්නේ මෙතන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය තුල. ඔකෙන් තමයි අපි මේ නිවනට කෙලින්ම කියන්නේ මේ මාර්ගඵල අවබෝධයෙන් නිවනට යොමු වෙන්නේ දිගටම. ඒ කියන්නේ සෝවාන් මාර්ගයෙන් දැන් සෝවාන් ඵලස්තය වෙන්නත් ඊට පස්සේ සක්‍රුදාගාමි මාර්ගයෙන් සක්‍රුදාගාමි ඵලස්තය වෙන්නත් අනාගාමි මාර්ගයෙන් අනාගාමි ඵලය ලබන්නත් අරහත් මාර්ගයෙන් අරහත් ඵලය ලබන්නත් මේ ඔක්කොටම මේ අපිට ඕන වෙන්නේ මේ ත්‍රිලක්ෂණය. ඉතින් දැන් අපි සතර සතිපට්ඨානය වඩනකොට මුලින්ම මූලිකව සතර සතිපට්ඨානය වඩනකොට අපිට අර පුජ්‍යල සතෙක් පුජ්‍යලයක් නොවන බව යම්කිසි ප්‍රමාණයකට මූලිකව විදර්ශනාවට එන්න කලින් මේ මූලික වශයෙන් සතර සතිපට්ඨානය වඩනකොට අර සත්‍යයක් පුජ්‍යලයක් නොවන තැනක් අපිට යම්කිසි අවබෝධයක් ලබනවා සතර සතිපට්ඨානයේ මුලින්. ඊට පස්සේ තමයි අපි විදර්ශනාවට එන්නේ. දැන් විදර්ශනාවට ආවහම අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව බලන්න ආකාර කීපයක් තියෙනවා. එක ආකාරයක් තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ එක එක අංග අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලනවා. එතකොට මෙතනදී අනිත්‍ය කියන දේ අනිත්‍ය ලක්ෂණය කියන්නේ සංස්කාරයන්ගේ මේ ඇතිවීම නැතිවීම බැලීමනේ. එතකොට දුක්ඛ කියන්නේ තියෙන දෙක දුකක් නෙවෙයි දුක්ඛ ලක්ෂණය හැටියට අපිට දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ විදර්ශනාව
බලනකොට මූලිකම දේ තමයි අපි මෙතන කෙලින්ම අර පටිච්ච සමුප්පාදයට, ඒ කියන්නේ හේතුඵල න්‍යායෙන් තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය බලන්නේ. එතකොට සංස්කාරයන්ගේ අනිත්‍ය බව බලනවා. ඒකම දුක්ඛ යද නිච්ඡං තං දුක්ඛං කියන්නේ. එතකොට අනිත්‍ය හින්දා දුකක් එනවා කියන එක. ඒ කියන්නේ දුක කියන්නේ මෙතනදී මේ සිතට දැනෙන, ගතට දැනෙන දුක නෙවෙයි, දුක්ඛ ලක්ෂණයක් හැටියට. ඒක දුක්ඛ ලක්ෂණය හැටියට කතා කරනවා. සංකත දුක්ඛය, පීලන දුක්ඛය, එතනින් ගියාම සංතාප දුක්ඛය, විපරිණාම දුක්ඛය කියලා. එතකොට ඒ ඇත්තටම මේ ඒ කියන්නේ ඕනම හේතු හින්දා ඇති වෙලා හේතු නැති වෙන ගතිය, ඒක දුක්ඛ ලක්ෂණයක්. ඒ කියන්නේ මේවා හේතුඵල ධර්මයකින් වෙන දෙයක්. එතකොට පෙළෙන ගතිය, ඒ කියන්නේ එක විදියකට තියෙන්නේ නැති ගතිය, ඒ හේතු සකස් වෙන ස්වභාවය අනුව පෙළෙන ගතිය ඇති වෙනවා. මේ හැම එකක්ම, ඒ කියන්නේ රූපයට විතරක් නෙවෙයි, වේදනා, සංඥා, සංකාර, විඥානයන්ටම මේ ටික මේ සමීකරණය දාලා බලන්න ඕනේ. එතකොට සංතාප ලක්ෂණය කියන්නේ සංතාපයක් ඇති කරන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. එතනින් ගියාම විපරිණාමයේ තියෙන දේ නැති වෙන ස්වභාවයට යනවා. මුලින් කිව්වේ පෙළෙන ස්වභාවයට, ඒ කියන්නේ මේවා හරීම සියුම් මේ අර්ථ. මේවා ඇත්තටම විදර්ශනා භාවනාවෙන්ම අවබෝධ කරගන්න ඕන දේවල් වචනයකින් විස්තර කරන්න බැරි තරම්. ඒ කියන්නේ ඒවා අතර වෙනස හරීම සියුම්. ඉතින් ඒ වගේ මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන්ගේ අපි බලන ආකාරයක් තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට. එතනින් ගියාම අපිට බලන්න පුළුවන් තව අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මේ ආයතනයන්ගේ ආයතන ක්‍රියාව බලන්න පුළුවන්. ආයතනයක රූප අරමුණක් ආවහම එතනදී වෙන මේ සංසිද්ධිය ආපහු අනිත්‍ය දුක්ඛ මේ අනාත්ම විදිහට බලන්න ඕනේ. එතකොට ඔක හැමතිස්සෙම ගාක් සූත්‍රවල තියෙනවා මේ ඇස නිට්ටයද, ඇස නිට්ටයද, ඇස අනිත්‍යද, එහෙමනේ අහන්නේ. රූපය නිට්ටයද, රූපය අනිත්‍යද, නැතුව තියෙන දෙයක් ගැන කවදාවත් මේ බුදුහාමුදුරුවෝ සාකච්ඡා කරලා නැහැනේ. මේ ජේතවනාරාමයේ නිට්ටයද අනිත්‍යද එහෙම කියලා අහලා නැහැනේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේ බලන්නේ මේ හේතුන්ගෙන් සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙන දේවල් වල ඒ ලක්ෂණ ටික තමයි බලන්නේ කියලා. ඉතින් යම් කිසි කෙනෙකුට ප්‍රාථමික වශයෙන් අපි හිතමු අපි දන්න විදිහට සමහරෝ විදර්ශනාව විදර්ශනාව වඩනකොට තියෙන දේවල් වල අනිත්‍ය, තියෙන දේවල් වල දුක්ඛ, තියෙන දේවල් වල අනාත්මය බලනවා. ඉතින් ඒක හුඟක් මේ සමත පැත්තට බරයි. ඒකෙන් යම් කිසි ප්‍රමාණයකට කෙලෙස් අඩු කරගන්න පුළුවන්. නමුත් ඒක මේ අර කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරගන්න ඒ විදිහට කරලා බෑ. නමුත් කෙනෙකුට ප්‍රාථමික වශයෙන් මේ භාවනාවට යොමු වෙන කෙනෙකුට එහෙම කරාට ඒකේ වරදක් කියන්න බෑ. නමුත් නියම පිරිසිදු විදර්ශනාවට යනකොට සත්පුද්ගල භාවයෙන් තොරව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව බලන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම මේ අනාත්මය ගැන කිව්වොත්, ඒ අනාත්මය කියන්නේ මේ ආත්මයක් නැහැ කියන එකම නෙවෙයි. යම් කිසි දෙයක් දුක්ඛ නම්, දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නම්, අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත නම්, දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත නම් ඒක ආත්මයක් වශයෙන් ගන්න සුදුසුද කියලයි බුදුහාමුදුරුවෝ අහන්නේ.
ඉතින් ඒකෙන්ම එතනදී තාපහු යෙදෙන්නේ මේ හේතුඵල ධර්මයට අනුව මේ මොහොතේදී මේ හේතු සකස් වෙලා ඇති කෙනෙකුට ඒ හේතු සකස් වීමෙන් අපිට එහෙම හැඟීමක් එන්න පුළුවන්. නමුත් ඒකම ඒ හේතු නැති වෙනකොට ඒ ආත්මයක් කියලා දිගට තියෙන ආත්මයක් හැටියට ගන්න බැරි බව මේ පසක් කරගන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලන්නේ. මේක මේ ඇත්තටම අපිට සති ගණනාවක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මේ කතා කරන්න පුළුවන්. මොකද ඒ තරමට ලොකු පරාසයක් මෙතන තියෙනවා. ඉතින් හැබැයි මට හිතෙන්නේ මේ කල්යාණ මිත්‍රයන්ට මට කියන්න පුළුවන් මේක මේ එක පාරට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බොහෝම මේ සංයමයෙන් ඉවසීමෙන් හිමීට යන්න ඕන ගමනක්. ඒකින්ද හදිසි වෙන්න එපා. බොහෝම හිමීට අර මුලින් ඔකට මේ කුමාර කශ්‍යප ස්වාමීන් වහන්සේ මේ බොහොම ලස්සන උපමාවක් කියනවා. දැන් අපිට ගේක වහලයක් සිදුරු වෙලා වහල රෙපෙයා කරන්න ඕනේ නම් ඉනිමගක් තියලා වහලට නගින්න එපයි. එතකොට ඉනිමගක් නැත්තම් අපි ඉනිමගක් හදාගෙන තමයි වහලට නගින්න ඕනේ. එතකොට වහලට නගින්න ඉනිමග හදනකොට ඉනිමගේ මේ තියෙනවා දික්ලි දෙකකුත් හරස්ලි තියලා බැඳ ගන්න ඕනේ. ඉතින් මේ අපි මේ දේ නොදන්න මේ සුතමය ඥානයක් නැති කෙනෙක් එලින්ම භාවනාවට යොමු වුණොත් ඒක හරියට අර හරස්ලි නිකන් මේ ආකාශේ තියනවා වගේ වැඩක්. ඒ කියන්නේ ඒක තියපු ගමන් ඒක අනිත් පැත්තට වැටෙනවනේ. නමුත් එහෙම නැත්තම් මේක හරියට කරන්න ඕනේ දික්ලි දෙකක් අරගෙන. ඒ කියන්නේ මේ අපි හිතමු සුතමය වශයෙන් අහලා ඊට පස්සේ ඒකට හරස්ලි තියලා, ඒ කියන්නේ භාවනාව වඩන සමත භාවනාවක් වශයෙන් වඩන විදිහට කරලා හරි ගෙදරට තියලා මේ වහලේ සිදුර නැති කරගන්නයි ඕනේ. නැත්තම් නිකන් උඩ පැන්නත් සමහර වෙලාවට මේ ස්වාමීන් වහන්සේ කියනවා හරියට දැන් අපි මේ භාවනාව වඩන්නේ නැති කෙනෙක්, ප්‍රායෝගිකව වඩන්නේ නැති කෙනෙක්, මේ අපි දැනුම විතරක් එක්කව කරන කෙනා හරියට ගේ ළඟට ගිහිල්ලා උඩ පයින්නවා වගේ කියලා. එතකොට එයා උඩ පැන්නාම උඩ පයින්නකොට එයාට පේනවා යමක් වහලේ. නමුත් ඒකම එයා බිමට වැටෙනවා. ඉතින් ඒකින්ද ඒක ස්ථාවර දෙයක් නෙමෙයි. ස්ථාවර දෙය නම් හරි gedara හරි ඉනිමග හදාගෙන මේ සිදුර වසා ගන්න එක කියලා. නැත්තම් තවත් හාමුදුරුවෝ ලස්සනට කියනවා ඉතින් අපි හරි ගේ තෝරගන්න ඕනේ. නැත්තම් ඉනිමගක් හදලා වෙන ගෙවල් වල මේ වෙන ගෙවල් වල හිදුරු අහන්න ගිහිල්ලත් හරියන්නේ නැහැ කියලා. ඉතින් මේකට යන මාර්ගය බොහොම සංයමයෙන් යන්න ඕනේ. අර සීල සමාධි ප්‍රඥා කියන මේ මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ මාර්ගය ඔස්සේ තමයි අපි මේ දිගු ගමන යන්න ඕනේ. ඕකට මේ අද මං හරි මේ කෙටි දේශනාවක් ඇහුවම නාවල ධම්මාන දේශනාවක් නෙමෙයි, මේ ප්‍රශ්න උත්තර වැඩසටහන විනාඩි 10ක විතර මම ඒක ඕනනම් මේ අපේ මේකේ ෂෙයාර් කරන්නම් අපේ මේ WhatsApp group එකේ. ඒකේ මේ කියනවා දැන් අපේ තියෙනවනේ මේ හිත කලබල ගතිය, හැමතිස්සෙම මේ වික්ෂිප්ත ගතිය. ඉතින් ඒක ප්‍රශ්නය අහනවා ස්වාමීන් වහන්සේගෙන්, මොකද මේකට මොනවද අපි කරන්න ඕනේ මේ වික්ෂිප්ත බව නැති කරගන්න කියලා. ඉතින් මේ හාමුදුරුවෝ එක බොහොම ලස්සනට කියනවා. ඇත්තටම ඉතින් මේ මාර්ගයේ යන කෙනාට පුළුවන් තරම් හිත වික්ෂිප්ත නොවෙන්න ඕනේ. ඒ වගේ දේවල් වලින් අර කරණීය මෙත්ත සූත්‍රයේ කියනවා වගේ අපි සුදුසු භූමිය හදා ගන්න ඕනේ. ඉතින් මේකෙදි හාමුදුරුවෝ කියනවා මේ ඉස්සෙල්ලා හොඳට සීලය වඩන්න ඕනේ. ඒ කියන්නේ අපි පන්සිල් ගියෝ හැටියට පන්සිල් පද ආරක්ෂා කරගන්න ඕනේ. අනිත් එක සාමාන්‍ය සමාජයේ කෙරෙන
මේ හොඳයි කියලා කරන දේවල් තියෙනවනේ. ඒවට විරුද්ධ දේවල් අපි කරන්න යන්න හොඳ නැහැ. එහෙම කරොත් හැමතිස්සෙම අපි ඒවයේ consequences හිතන්න පුළුවන්. මම මේ වැරදි වැඩක්ද කරේ. එතකොට ඒ ඔක්කොම අකුසල් සකස් වෙන සිතුවිලි බවට පත් වෙනවා. එතකොට හිත වික්ෂිප්ත වෙනවා. එතකොට එහෙම කෙනෙකුට භාවනාවක් වඩන්න හරි අමාරුයි. අනිත් එක හාමුදුරුවෝ කියනවා මේ හොඳට කෙනෙක් කාලසටහනකට අනුව වැඩ කරන්න පටන් ගන්න ඕනේ. කියන්නේ හාමුදුරුවෝ මේ කියන්නේ ගිහියන්ට විතරක් නෙවෙයි හාමුදුරුවරුන්ටත් එක්ක එදා මේ සාකච්ඡාවේ සුරත් මහත්තයා කිව්වා මේ එයා කොහොමද මේ එයාගේ ජීවිතය සකස් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් හරියම වැදගත්. කොහොමද මේ හාමුදුරුවෝ කියනවා. ඉතින් අපි උදේට නැගිට්ටාම මොකද්ද කරන්නේ? ඊට පස්සේ මොකද්ද කරන්නේ? යම්කිසි සැලැස්මක් තියෙන. ඒ කියන්නේ ඒකට මේ සැලැස්මට තදින්ම බැඳෙන්නත් හොඳ නැහැ කියනවා. මොකද එහෙම වුණොත් ආපහු සිත වික්ෂිප්ත වෙනවා. ඒ කියන්නේ මේ වෙලාවට අපේ අර ෆ්ලෙක්සිබිලිටි එක තියෙන්න ඕනේ. නමුත් තව දෙයක් කියන්නේ දැන් පැය දෙකක වැඩක් අපි පැයකදී කරන්න යන්න හොඳ නැහැ කියලා. ඒ කියන්නේ ඒකට සාධාරණ වෙලාවක් තියාගෙන මේ අපි ඒ කාලසටහනකට අනුව මේ දේ කරගෙන යන්න ඕනේ. මේ හාමුදුරුවෝ කියන්නේ හිත වික්ෂිප්ත නොවෙන්න කියන කරුණු. ඒකම තව ස්වාමීන් වහන්සේ කියනවා අපි අර ප්‍රඥා භාවනාවක් එන්න වඩන්න ඕනේ. එතකොට දැන් මේ ප්‍රඥා භාවනාව වඩන කොටත් ටික ටික හිමීට මේ අපේ මේ ප්‍රඥා භාවනාව වඩන්නත් ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ කියනවා අපිට මේ උදේටයි හවසටයි සමාධි භාවනාවක් වඩන්න කියලා. ඒකෙන් අර හිතේ හැමතිස්සෙම එහෙට මෙහෙට දුවන ගතිය හුඟක් වෙලාවට මේ අඩු වෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ මේ විදර්ශනාවට ටික ටික යොමු වෙලා අර ප්‍රඥා භාවනාවක් වඩනකොට එන්න හිතේ එහෙට මෙහෙට දුවන ගතිය එන්න අඩු වෙනවා. එතකොට මේ ධර්ම කරුණු මේ සියුම් කරුණු අපිට අවබෝධ කරගන්න උගා පහසු වෙනවා. ඉතින් මම ඒකත් මතක් කරේ කල්යාණ මිත්‍රයන්ට මේකෙන් මේ සාකච්ඡාවෙන් යම්කිසි ප්‍රයෝජනයක් තමන්ගේ ජීවිතයට එක් කරගන්න පුළුවන් කියන හැඟීමකින්. මොකද මේ අපි ගැඹුරු ධර්ම කරුණු කතා කරන ගමන් මේ දේවල් කතා කරන්න ඕනේ. නැත්තම් මේ අපේ ගමන සාර්ථක වෙන්නේ නැහැ. ගමන සාර්ථක වෙන්න නම් අපේ හොඳ මේ ෆවුන්ඩේෂන් එකක් හොඳ අත්තිවාරමක් තියෙනවා. ඒකයි. ඉතින් හොඳයි ඒ ටික තමයි මට අද දින කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් කියන්න තියෙන්නේ. තවත් කල්යාණ මිත්‍රයන්ට හුඟක් අදහස් ඇති. ඉතින් මම එින්දා දොස්තර මහත්තයාට යොමු වෙනවා මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න කියලා. තෙරුවන් සරණයි. බොහොම පිං ප්‍රශ්න මහත්තයා. ප්‍රශ්න මහත්තයා එතකොට දැන් අපි දැන් දන්නවනේ මේ ලෝකේ සියලුම දේවල් රූප නාම සියලුම දේවල් ඊටාත්ම වේගයෙන් වෙනස් වෙමින් පවතින එක නේ සිද්ධ වෙන්නේ. ඒක මෙනෙහි කිරීමත් අර අනිච්ච මෙනෙහි කිරීම අර ඔබතුමා කියපු විදිය ඒකමද? ඔව් ඇත්තටම එතනදී වෙන්නේ මේ දොස්තර මහත්තයා වේගයෙන් වෙන්නේ. එතකොට අපිට ඕක අල්ලන්න හරිම අමාරුයි. අපේ හිත වික්ෂිප්ත නම් ඒකින්ද තමයි අපේ හිත පුළුවන් තරම් ඒක තමයි අර කියන්නේ මේ යථාභූත ඥානයක් ලබන්න කෙනෙකුට හිත සමාධිගත වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපිට අර එක හිත අපිට පේන ගානට හදා ගන්න ඕනේ. ඉතින් ඒකයි අර සමාධි භාවනාවේ තියෙන වටිනාකම මේ විදර්ශනා භාවනාවකට යොමු වෙන්න. ඒ කියන්නේ අර තත්ත්වෙ මෙනෙහි කරන්න අර වගේ තත්ත්වයකට යනකම් බෑ. ඔව් ඒ කියන්නේ පුළුවන්. නමුත් ඒකේ අර efficiency එක කියන්නේ ඒකේ සාර්ථක භාවයක් ළඟා කරගන්න නම් අර මේ සිත වික්ෂිප්ත වෙන බව පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. ඉතින් ඔකට අර තව මේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ හොඳට
මේ උපමාවක් කියනවා හරියට අර ගොයම් කපනකොට ගොයම් මිටි එක අතකට අල්ලගෙන අනිත් දෑකැත්තෙන්නේ කපන්නේ නැත්නම් ගොයම් කපන්න බෑනේ. ඒ වගේ මේ කෙලෙස් ප්‍රහාණය කරන දේදී බොහොම හිත අර වික්ෂිප්ත භාවයට නොයා බොහොම මේ සිත බොහොම මේ එකඟ කරගෙන මේ සිත වික්ෂිප්ත භාවයට යන දේවල් පුළුවන් තරම් මගහැරලා කරන්න ඕනේ. ඒතරම කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරගන්න කොටත් මේක හරීම වැදගත්. මොකද අපේ හිත කල්යාණ මිත්‍රයෝ ඇසුරු කිරීමෙන් හුඟක් වික්ෂිප්ත වෙනවා අඩුයිනේ. අපේ සිත මේ බාලයෝ ඇසුරු කරනකොට අපේ සිත් හැමතිස්සෙම වික්ෂිප්ත වෙනවා. එතකොට මෙවැනි මාර්ගයක යන්න බොහෝම මේ අමාරුයි. ඉතින් අර මේ සුරත් මහත්තයත් කිව්වේ අර උපමාව කණ්ණාඩියෙන් මේ ප්‍රතිබිම්බයක් බලන්න ඒ විදිහට බලන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මේකේ මම ඒකේ තවත් කැමැති කියන්න දැන් අපිට ඉදිරියට ඒ උපමාවෙන් ආමුදුරු අදහස් කරේ ඇත්තටම මේ කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා යනකොට හැම කෙනාටම අවබෝධයක් තියෙනවනේ මේ ප්‍රතිබිම්බය එතනින් නැති වෙනවයි කියලා. තේරෙනවද? සතෙකුට ඒ අවබෝධය නැහැ. දැන් අපි තුන් වඳුරෙක් ගෙනාවනම් කණ්ණාඩිය ඉස්සරහට වඳුරා හිතනවා තව වඳුරෙක් ඇතුලේ ඉන්නවා කියලා එයාට කෑ ගහනවා ඒක හූරන්න හදනවා එහෙම කරනවානේ. බල්ලෙකුත් එහෙමයි. නමුත් අපිට තියෙනවා අවබෝධයක් මේ කණ්ණාඩිය ගාවට ගිහිල්ලා ප්‍රතිබිම්බේ අපි එතනින් ගිය ගමන් යනවා කියලා. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ අපේ හැම ඉන්ද්‍රියකමටම අරමුණු ආවහම ඒ විදිහට තමයි බලන්න පුරුදු වෙන්න ඕනේ. අර මම මේ සිතන්නේ යමක් කියලා මේ වේකකුත් දැම්මේ මේ පෞගිය දවස්වල අන්න ඒකෙත් කතා වෙන්නේ ওই කතාවම තමයි. ඒක ගැඹුරින් කල්පනා කරලා බැලුවොත්. ඉතින් හොඳයි විජයමාන්න මහත්තයා කියන ওই ටික තමයි මට බොහොම පිං ප්‍රසන්න මහත්තයා. අමරා මහත්මියට යමක් කියන්න තියෙනවද? ඔව් මම ඇත්තටම මේ දැන් මේ සාකච්ඡාව තුළදී අපි ගොඩක් දුරට උත්සාහ කරන්නේ මේ අපේ තියෙන කෙලෙස් කඩමින් මේක විදර්ශනා පැත්තට මානසිකාර කරගන්නයි ඒ වගේම සිත එක අරමුණක පිහිටගෙන මේ කටයුත්ත කරන්නයි කියන තැනනේ. ඒ වගේම අපි තව දුරටත් දැකගත යුතු දෙයක් තමයි අපේ තියෙන මේ ධර්මඥානය කියන එක. ඒ කියන්නේ ධර්මඥානය අපිට ශ්‍රුතමය වශයෙන් ලැබෙනකොට මේ ශ්‍රුතමය ඥානය ඒ මොහොතට අවදි කර ගැනීමත් ඉතා වැදගත්. ඒකට ප්‍රධානම හේතුවක් තමයි අපි දාව තියෙන මේ නාම ගොත්තේ. කියන්නේ අපි දැන් ගන්නව ධම්ම නිමිති කියලා. මේ නිමිතිත් ධම්ම නිමිති විදියට අප තුළ තියෙන ඒවා තමයි නැගී එන්නේ. මොකද හේතුව අපි මනංච මනෝ විඥාන මට්ටමක් නම් කතා කරන්නේ මේ විඥාණයට ඉඩ නොදී ප්‍රඥාව මුල් වෙනවා නම් එතනදී මේ ප්‍රඥාවට ගෝචර කරගන්න පුළුවන් ධර්ම කරුණු අප තුළ තියෙන්න ඕන. ඒකට පොඩි දෙයක් මම මේ කියනවා. මොකද අර සබ්බකාය පටිසංවේදී අස සිස්සාමිති සික්කති කියලා ධර්මදේශනාවේ අපේ කාය මේ සතර සතිපට්ඨානය තුලත් අපි සාකච්ඡාවට යෙදিলা තියෙනවා. කලිනුත් කතා කරලා තියෙනවා. එතනදී ඇයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මස්කන්ධ පහම මෙතන සබ්බකාය කියන තැනදී යෙදෙන්නේ කියන එක. එතනට ප්‍රධාන හේතුව තමයි අපි දුක්ඛය පිළිබඳ කතා කරොත් දුක්ඛ සත්‍ය දැන් බුදුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවානේ දුක්ඛ සත්‍යද නැත්නම් දුක්ඛය දුක්ඛ සත්‍යද නැත්නම් දුක්ඛ සත්‍ය දුක්ඛයද කියලා. එතකොට මේ එතනදී අපිට පැනවීම ඉන්නේ දුක්ඛය දුක්ඛ සත්‍යද දුක්ඛ සත්‍ය දුක්ඛයද කියනකොට නැහැ. අර මං හිතන්නේ අපි කලින් මට මතකයි කවුරු හරි අපේ කල්යාණ මිත්‍රයෙක් දාලා තිබුණ ලොකු chart එකක් රවුමක් ඇතුලේ තව පොඩි රවුමක්. ඒ ලොකු රවුම කියන්නේ දුක්ඛ සත්‍ය නම් ඒක ඇතුලේ තියෙන පොඩි රවුම තුල අර කායික දුක්ඛයත් මානසික දුක්ඛයත් සඳහන් කරලා තිබුණා. ඒ කියන්නේ එතනදී කායික චෛතසික කායික මානසික කියන මේ චෛතසික දුක් හැර ඉතුරු දුක් සියල්ලම වැටෙන්නේ දුක්ඛ සත්‍යයට. එහෙනම් දුක්ඛ සත්‍ය කියන එක විශාල පරිමාණයක තියෙනවා. ඒතර පංච උපාදානස්කන්ධය කියන්නේ මේ දුක්ඛ සත්‍ය ඇතුලේ. ඒක ලොකුයි. අර මනසයි ඒ කියන්නේ කායික දුක්ඛයි මානසික දුක්ඛයකින් මිදුණු ස්වභාවය කියන්නේ අන පංච උපාදානස්කන්ධයෙන් මිදින නම් අර විශාල දුක්ඛ සත්‍ය කියන එක දැකගත යුතු වෙනවා.
හරියට මේ වගේ. දැන් අපි මං හිතන්නේ ගියවර ප්‍රශ්නේ ගුරුතුමා එක්ක සාකච්ඡා කරනකොට කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරා ආශ්වාස ප්‍රාශ්වාස කියන එක කාය සංකාරය යටතට දාලා තියෙනවා. ඇයි එතකොට මේ අනිත් කාය සංකාර මොනවාද කියන එක. ඒතර මං හිතන්නේ පැහැදිලි කරගත යුතු දෙයක් තමයි කාය ඒකත් විශාල රවුමයි කුඩා රවුමයි කියලා අපිට වෙන් කරගත්තොත් අර විශාල රවුම තුලට දාන්න පුළුවන් කය එහෙම නැත්නම් කරජ කය කියන එක. එතකොට මේ කරජ කය ඇතුලේ තියෙනවා පඨවි ධාතු 20යි ආපෝ ධාතු 12යි සතර සතිපට්ඨානේ අපි කතා කරන්නේ අර මේ පටික්කුල මනසිකාරයේදී පඨවි ධාතු 20යි ආපෝ ධාතු 12යි තේජෝ ධාතු 4යි වායෝ ධාතු 6යි කියලා චතුසමුට්ඨානික රූපවල ඒක විශාල රූපය. ඒ කියන්නේ විශාල කාය කරජ කය කියන එක. ඒක ඇතුලේ තියෙනවා කාය සංකාරය යටතේ කය විසින් සකස් කරගන්නා ආශ්වාස ප්‍රාශ්වාස වායෝ ධාතුවත් එක්ක එනකොට ආශ්වාස ප්‍රාශ්වාසත් ඒ පිළිබඳව ඒ කියන්නේ කය විසින් කරන කාය සංඛාර අවිද්‍යා මූල පටිච්චසමුප්පාදයෙන් එනවනේ පටිච්චසමුප්පාදාකාරී ඒවට අමතරව ඵල විදින් නැවත ඒ කියන්නේ ඵලයක් ගෙන දෙන්න පුළුවන් ධර්මතාවත් මේ කාය සංඛාර යටතට වැටෙනවා. ඒ කියන්නේ ඵල විසින් ගෙන දෙන්න කියන්නේ අර චිත්තජ රූප හට ගන්නවා නම් කර්මජ ඒ පිළිබඳව දැන් අපි යමක් කරනකොට අතපය උස්සනවා නම් අතපය උස්සලා සතෙක් ඝාතනය කරනවා නම් මේ සියල්ල වැටෙන්නේ චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. ඔය කියන්නේ චිත්තජ රූපයටදී. එතකොට චේතනාවක් නැතුව චිත්තජ රූප සකස් කරන්න බෑ. එහෙනම් චේතනාව දැන් අපිට මේ වගේ පැටලීමක් වෙනවනේ. චේතනාව තියෙනවා. චේතනාව සකස් කරන කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. අනේ චේතනාවත් හටගන්න කෙනෙක් ඉන්න ඕන. නැත්නම් චේතනාව සකස් වෙන්නේ නැහැ කියලා තැන ඉන්න ඕනේ. අපි බාහිරේ බලන්නේ මේ විදිහට. නමුත් චේතනාව කියන්නේම අභිපතේ පරිදි රූපේ වෙනස් කරගත නොහැකි දෙයක්. ඒ කියන්නේ අපිට කැමති විදිහට චේතනාව සකස් වුණාට කර්මය මූලිකයි උතන. ගුරුතුමා පැහැදිලි කරේ ඒකයි කර්මයෙන් තොරව මේක සකස් වෙන්නේ නැහැ එක පැත්තකින්. මොකද චිත්ත කිරිය වායෝ ධාතු කියන්නේ චිත්තජ රූපනේ. එතකොට ඒක අභිමතය මත කාය විඤ්ඤාප්තිය අතපය ඔසවන එක කය ඇවිදින එක ඒ යමක් ක්‍රියා කරන එක එතකොට ඒ අනුව ඍතුජ රූප සමූහයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි අත උස්සලා ගහන්න යනවා සමහර විට වෙන කෙනෙක්ගේ කන හරහා ගිහිල්ලා අත තව කෙනෙකුට තුවාල වෙනවා. බලන්න එතකොට අපි ඒක දැනගෙන හිටිනේ අයියෝ වැරදීමක් සමා වෙන්න කියලා. ඒ කියන්නේ මේවා අපිට පාලනයක් කරන්න බෑ. අපේ පාලනයෙන් තොරයි. ඒ කියන්නේ අවශ්‍ය පරිදි අපිට මේ සචේතනිකව ක්‍රියා කරන්න පුළුවන් කමක් නැහැ. එතනදී ඒ ක්‍රියාත්මක කරන පුද්ගලයෙක් නැහැ කියන තැන මෙතනත් අපිට දකින්න පුළුවන් ඔක හොඳ අනාත්ම ලක්ෂණේ ප්‍රගුණ වෙන තැනක්, ප්‍රබල වෙන තැනක්. දැන් අපි ගන්න අර ප්‍රසත් මහත්තයා කිව්වා වගේ සමූහ ගණ, කෘත්‍ය ගණ, සන්තති ගණ ඔය විදිහට ආරම්භන ගණ කියලා වෙන් වෙනවනේ. එතනදී සමූහ ගණයෙන් වැහිලා තිබුණාට කෘත්‍ය ගණය මුල් වෙනවා මේකට. ඒ කියන්නේ නානා අරමුණු වලින් අපි බැට කකා ඒකට චේතනා සකස් කරනකොට මේ අනාත්මය තමයි මේ චිත්තජ රූප පරම්පරාවෙන් ප්‍රගුණ වෙන්නේ. අනාත්ම ලක්ෂණය. එතකොට එතන අනාත්මය කියන තැන යෙදෙන්නෙක් නැහැ. ඉතින් පුද්ගල භාවයක් යොදන්නත් බෑ. ඒ කියන්නේ අපි හිතනවා දැන් විඥානය හට ගන්නවා පිටුපස්සෙන් මම ඉන්නවා. මට තමයි සිත් පහළ වෙන්නේ. ඒ සිත් පහළ වෙන්නේ ඒක රූප පරම්පරාව. එහෙම නැත්නම් අපි කියන විතර නාම ධර්මතා පරම්පරාව. මම විඥානයේ අස්මිමානය කියන්නේ ඔතනදී ඇත්තටම ඕක ඔය කජ්ජනීය සූත්‍රයේම හොඳට පැහැදිලි කරලා තියෙනවා මේ දැනගන්නේම විඥානයයි කියන එක. ඒතර දැනගන්නේ විඥානය නම් විඥානය මම කියලා ගන්නවා. ඒක ගොඩාක් ගැඹුරු තැනක් ඔය අපි කතා කර යුතුයි ඒ වගේ තැන් මොකද එතනින් තමයි අපේ තුල තියෙන මේ දිට්ඨිය කැඩෙන්නේ. අපි කොයිතරම් හිතුවත් අපි හරි සංවරයි අපි දිට්ඨියෙන් තොරයි අපි දැන් මාර්ගඵලයකට ඇවිල්ලා කියලා නැහැ. අපි මේ හැම මොහොතකම අපි දකින්නේ මේ වැහුණු ඝන අන්ධකාරයක් ඇතුළේ ඉඳලා අපි බලන්නේ ගොඩක් දුරට. අර අපි කියන්නේ අවු කණ්ණාඩි දාලා බැලුවට පස්සේ අපිට ඒ ලෝකේ පේන්නේ අවු කණ්ණාඩියේ ඒ ආකාරය. රා පාට කණ්ණාඩියක් දැම්මොත් ඒ පාට කණ්ණාඩිය විදියට. ඒ විදිහට තමයි මේක මගේ ඇතුලේ තියෙන දේන් තමයි මම බලන්නේ. ඉතින් මගේ ඇතුලේ තුල තියෙන මේ දේවල් මම පෝෂණය කරගෙන කඩාගත්තේ නැත්තම් මට පේන්නෙම විඥානය කියන්නේ මම ඉන්නවා මට දෙයක් පේනවා කියන තැන. ඉතින් එතන හොඳ පරමාර්ථ කතාවක් ඕක ඇතුලේ තියෙනවා. ඒ පරමාර්ථ කතාවට තමයි අපි හැම වෙලෙම විදර්ශනා මානසිකත්වයේ ගෙනියන්න ඕනේ. මානසිකාරය යොමු කරන්න ඕනේ කියන එක තමයි මම පොඩ්ඩක් අදහස් කරේ. හොඳයි. ඊට පස්සේ බොහොම පිං අවර මහත්මිය අපි හමු අපේ ලාල් මහත්මයාගෙන් ඔබතුමාට යම් දෙයක් අදහසක් දෙන්න පුළුවන්ද නැත්නම් ඔබතුමා ප්‍රායෝගිකව යොදා ගැනීමේදී යම් වැදගත් දෙයක් තියෙනවද අපිට කියන්න? අත්‍යවශ්‍ය සරණ හැමෝටම අතරම අපින් සුරත් මහත්මයාටයි ප්‍රසන්ත මහත්මයාටයි අමරාමිස්ටයි මේ අපිට විස්තර කරලා දුන්නාට කාරණා කීපයක් මගේ හිතට ආවා. එකක් තමයි
මේ දැන් කතා කරපු එක ගැන කියන්නම් මට අමතක වෙන්න ඉස්සෙල්ලා අමරාමිස් කතා කරානේ දැන් කාය සංකාර කියලා අපි ගන්නේ සාමාන්‍යයෙන් ගන්නේ ආනාපාන මේ කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස කාය හරිද ඊළඟට ඒකම අමරාමිස් කරා ඒ වෙලාවේ තමයි මට නිකන් හිතවිල්ලක් ආවේ දැන් අපි අත්පය දිගරිනේවා ඔක්කොම හුඟක් වෙලාවට චිත්තකීරිය වායු ධාතුව නිසානේ එතකොට ඒවා සිතෙන් කරන සංකාර වගේනේ පේන්න තියෙන්නේ එතකොට ඒවත් කාය සංකාර ගැනීමට අපි දානවාද නැත්නම් එහෙම නැත්නම් අපි ඊට වඩා වෙනස් දේවල් තව තියෙනවද උදාහරණ අපිට කාය සංකාර වලට කියන එක පොඩ්ඩක් මගේ හිතට ආපු එකක් ඒ වෙලාවේ. එතනදී මේ ලාල් මහත්තයා එතනදී කාය සංකාර කියනකොට අර කාය සංචේතන කාය විඤ්ඤාප්ති දෙකම අයිති වෙනවා. ඒතර කාය සංචේතනයටතර තමයි අර විතක්ක ਵਿਚාර කුසල් අකුසල් චේතනා කියන ඒවා වැටෙන්නේ කාය සංචේතන. ඒතර කාය විඤ්ඤාප්තිය නිසා චිත්ත කිරිය වායෝ ධාතු ඇසුරු කරගෙන කුසල් අකුසල් ඒ තුලිනුත් හට ගන්නවා. ඒතර එතන කාය සංචේතන. නමුත් වචනය මුල් කර ගන්නවා කියන්නේ වචී සංචේතනයි. ඒ කියන්නේ අපි විතක්ක ਵਿਚාරය ඇසුරු කරගත්තට කතා කරන්නේ නැති වෙලාවල් තියෙනවනේ. ඒ වෙලාවට වැටෙන්නේ කායිකව. එතනදී මනෝ සංචේතන වැටෙන අවස්ථාවක් තියෙනවා. නමුත් කය හසුරවනකොට වචනේ පිට වෙනවා නම් එතන වචී සංචේතන. එතකොට එතන වචී විඤ්ඤාප්තිත් යෙදෙනවා. අතන කාය විඤ්ඤාප්තිය යෙදෙනවා වගේම මෙතන වචනේදී වචී විඤ්ඤාප්තිය යෙදෙනවා. ඒතර වචී විඤ්ඤාප්ති කියන්නේ අර වචනය හසුරලා කය හසුරලා මේ කම්බුල් වල මේවා සියල්ල හැකිලෙනවා. අපිට ද්වේෂය හටගත්තාම මූණ රතු වෙනවා. මේ ඔක්කොම එතන කාය සංකාරය යටතට යනවා. වචනේ හසුරවනේවා වචී සංකාර වචී විඤ්ඤාප්තිය යටතට යනවා. ඒතර මනෝ සංචේතනා කියන්නේ ඊට වඩා ගොඩක් ලොකු පරාසයක් තියෙනවා. එතනදී සියලුම කාමාවචර රූපාවචර අරූපාවචර කියන තැන් යටතට යනවා. මනෝ සංචේතනා යටතට. අපි මේක කොටස් විදිහට කතා ගත්තොත් මනෝ සංචේතනා තමයි ඉතා විශාල ඒකෙදි ලොකු පරාසයක් කතා කරනවා. ඒතර කාය සංචේතනා වචී සංචේතන නැත්නම් වචී සංකාර කියනකොට එතනදී මේ අර ආනින්ජාබි කියන තැනට නොයා අපිට කතා කරන්නත් පුළුවන් එතනදී. ඒක නිසා පුඤ්ඤාබි අපුඤ්ඤාබි කියලා තමයි මේ දෙකට වෙන් වෙන්නේ. මම හිතන්නේ ඒක වැටහෙන්නේ නැති. පැහැදිලිවම ඒ අතරම මට තව එකක් දැන් මේ ඔයගොල්ලෝ මේකල අපි කතා කරපු අවස්ථාවේ මේ අනත්ත් සංඥා ගැනයි අනිච්ච සංඥාව නෙවෙයි එතරම් ඔයගොල්ලෝ මේකේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේවා කරේ. එතකොට ඒකේ මම මේ ළඟදි සූත්‍රය ගැහුවා අනත්ත් සංඥා සූත්‍රය මම හිතන්නේ හරියට මට නම කියන්න බෑ මතක නැහැ මේ වෙලාවේ මට ඕනනම් අවශ්‍ය නම් හොයලා කියන්න පුළුවන්. ඒ අවස්ථාවේ කියන්නේ ඒ අනත්ත් සංඥාව වඩන්න කියලා අනත්ත් සංඥාව ඇතුව මේ සත්බොජ්ජංග වඩන්න කියලා කියන්නේ ඒ සූත්‍රයේදී. කියන්නේ සංඥාව හිතේ තියාගෙන සත්බොජ්ජංග වඩන්නයි කියලා. එතකොට ඒ කියන්නේ සබ්දබොජ්ජංග වැඩෙන හැටියට අපිට විදර්ශනාව කරන්න වෙනවා අර සංඥාව හිතේ තියාගෙන කියන එකයි මම ඒ අවස්ථාවේ තේරුම් ගත්තේ. ඒක හරි මේ අනත්ත් ලක්ෂණ සූත්‍රයේද නැත්නම් අනත්ත් සංඥා? ඕක ඇවිල්ලා සබ්බාසව සූත්‍රයේ අනිච්ච සංඥාව වඩන එක ගැන නේද ලාල් මහත්තයා? ඕක මේ සබ්බාසව සූත්‍රය නෙවෙයි. ඕක මම හිතන්නේ මේ විශේෂ ඒ කියන්නේ අනත්ත් සංඥා සූත්‍රය වුණා කියලා තියෙනවා. අනත්ත් ලක්ෂණ නෙමෙයි. අනත්ත් ලක්ෂණ සූත්‍රය නෙමෙයි. නෑ ඒකෙත් නෙවෙයි මම මේක රෙෆරන්ස් එක හොයලා දෙන්නම් මම ඒක මේ ළඟදී ඇත්තටම මේ හෙව්වා ඒක මම අහපු එකෙන් මම ආපහු හොයලා දෙන්න. මොකද මට මගේ සාමාන්‍යයෙන් ඔය මතකයේ කියන එක එච්චර හොඳ නෑ. මම හොයලා කියන්න. කොහොම වුණත් මේ ලාල් මහත්තයා දැන් සබ්බාසව සූත්‍රයේ දස සංඥා තියෙන මේ සබ්බාසව සූත්‍රය නෙවෙයි මම වැරදි කිව්වා මේ ගිරිමානන්ද සූත්‍රය. හරි ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා තියෙනවනේ. එතකොට ඒකේ අනිච්ච සංඥා ඔක්කොම ඒකේ මේ අනිත්‍ය සංඥාව අනාත්ම සංඥාව අසුභ සංඥාව මේ ඔක්කොම සංඥාවල් ඇතුව තමයි අපි මේ විදර්ශනාව ගෙනියන්න ඕනේ. මොකද ඒකෙන් තව මේ සංඥාවල් තියෙන කෙනාට මේ යෝගාවචරයට අර කෙලෙස් වලට වැඩෙන්න මේව එකක් නැහැ. නිකම් රූම් එකක් එයාට භූමියක් නැතු වෙනවා.
මොකද ඒ 10 පැත්තකින් එයාව ආරක්ෂා වෙනවා. දැන් එයා නුවණ මේ ප්‍රඥා භාවනාව වඩනවා. නමුත් ඒ එක්කම මෙයා මේ සංඥාවන් ඒ එක්කම පැරලල් ප්‍රගුණ කරනවා. ඉතින් ඕක ගැන මේ අර හිරු නාලිකාවේ යනවා සීරීස් එකක් මහත්තයා මේ කොත්මලේ කුමාරකශ්‍යප ස්වාමීන් වහන්සේගේ අන්න ඒ ටික අහන්න එක හරි සංක්ෂිප්ත විදිහට ඔය හැම සංඥාවක්ම විස්තර කරනවා. ඉතින් ඒකෙද්දී හැම වෙලාවකදීම හාමුදුරුවෝ විස්තරත් කරනවා ඇයිද මේ සංඥාව අවශ්‍ය වෙන්නේ කියලා මෙච්චර. ඕන මං හිතන්නේ මම කතා කරේ මේ ගිරිමානන්ද සූත්‍රය ගැන නෙවෙයි. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන සංඥා වඩන හැටිනේ කියන්නේ. ඔව්. මේ අවස්ථාවේ මට හිතට ආවේ අර මේ ඒ සංඥාව එක්ක මේ සප්තබුද්ධංග වඩන කතාව තමයි ආවේ. මම ඒක රෙෆරන්ස් එක මම හොයලා කියන්නම් මේ ඔව් මම හිතන්නේ මේ ලාල් මහත්තයා එතනදී හරි මොකද හේතුව අර අනුපුබ්බ නිරෝධ කියන එක තමයි ඔය කතා කරේ. ඒ කියන්නේ අනුපූර්ව පිළිවෙලට තමයි නිරෝධය කළ යුතු වන්නේ. ඒක නිසා තමයි සප්ත බොජ්ජංග වැඩිම කියන තැන මම හිතන්නේ ඔය සූත්‍රයේ දේශනාවට යන්නේ. මොකද අනුපුබ්බ නිරෝධ සූත්‍රය කියලා තව මේ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ පැහැදිලි කරනවා අර අනුපූර්ව නිරෝධ වෙන්නේ කොහොමද? පංච නීවරණ මුලින් නිරෝධ වෙනවා. ඊට පස්සේ අර ධානා මට්ටම් වලට යනවා. විතක්ක ਵਿਚාර යෙදිලා ඒවා ප්‍රථම ධානය යනවා. ඊට පස්සේ ද්විතිය ධානය මේ විදිහට ඒ අනුපූර්ව නිරෝධ කරන පිළිවෙල තියෙනවා. එතනදී සත්බොජ්ජංග ධර්මතා වැඩිම තුල තමයි මේ අනිච්ච දුක්ඛ ලක්ෂණ ඒ තුනෙන් අනිච්ච දුක්ඛ අනාත්ත කියන ලක්ෂණ ත්‍රිලක්ෂණයෙන් එකක් අවබෝධයට ගිහින් තමයි මේ අර අනුලෝමක් ශාන්තිය කියන එහෙම නැත්නම් අර ගෝත්‍ර භූසිතෙන් එහාට ගියපු සමාධියකට ගිහිලා එතනදී මාර්ගඵලයකට එන්නේ කියන මං හිතන්නේ එහෙම සිද්ධියක් තමයි එතනදී විස්තර කරන්නේ මේ සූත්‍රවල. මං හිතන්නේ ඔබතුමා විස්තර කරගෙන ගියපු දේ හරි ඒක පුළුවන් නම් අපිට දාන්න. එතකොට අපිට ඒක බලන්නත් පුළුවන්. මම හොයලා කියන්නම්. ඔබතුමිය කියපු මේ අර අනුලෝම ශාන්තියෙන් තියෙන එක නම් මෙතන තියෙනවා. ඒ අනිච්ච සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ ජක්ඛ නිකාතේ තව එකක් මම හොයලා කියන්නම් ඒක මේ අනිච්ච සූත්‍රේ. මම ඒක හොයලා දෙන්න. තාන්නම් ඒකට. හොඳයි බොහොම පිං ලාල් මහත්මයා. දැන් මට මතක් වුණා දැන් අපි කතා කළා විමෝක්ෂය මුඛ ගැන. ඒ කියන්නේ අපිට නිවන සාක්ෂාත් කරගන්න ඔය මුඛ තුන එකකින් තමයි අපි ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන එකක් හොඳට මෙනෙහි කරලා තමයි අපිට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. දැන් එතකොට අපි ඉස්සෙල්ලා අපි කතා කළා අපි අර සංධියක් විසන්ධි කරන එක ගැන. දැන් තණ්හා දැන් උපාදාන වෙන සංධිය කඩන එක ගැන අපි ඉස්සෙල්ලා කතා කළා. ඒක එක ක්‍රමයක් තමයි මේ ඉස්සරහට යන මේ ප්‍රතිසන්ධි චිත්තේ නවත්තන විදිහට වැඩ කරගන්න තියෙන්නේ. දැන් ඔය දෙක අතර සම්බන්ධ කොහොමද කරන්නේ? ඕකෙදී විජේමාන්න මහත්තයා දැන් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනකොට ඒවා වඩනකොට අපිට වෙන දෙයක් තමයි අර විපාක අවස්ථාවෙන් අර කර්ම හදන අවස්ථාවට නොයා ඉන්නකම. තේරෙනවද? එතකොට අපි දන්නවා මෙතන හේතු හින්දා ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙන සංසිද්ධියක් නෙවෙන්නේ. තේරෙනවද? දැන් හතනේදී වෙන්නේ අපි අදහසක් තියෙනවා මේක පවතින නිත්‍ය දෙයක් කියන පසුබිමක ඉන්න හින්දානේ අපි කර්ම සකස් කරන්නේ. ඒකට කෙලෙස් එක්කහු කරලා අපි සිතින් කීම් කිරීම කරන්නේ. දැන් මෙතනදී අර අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලනකොට අර විපාක අවස්ථාවට ඇතිවෙච්ච මේ රූප වේදනා සංඥා සංකාර විඥාන එතනින් එහාට යන්න ගතිය අඩු වෙනවා. උපාදාන වෙන්න යන ගතිය අඩු කරගන්න පුළුවන් මේ විදිහට බලනකොට දිගින් දිගට. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ගියත් එයා ඒවා ශක්තිමත් වෙන්නේ අර මේ අර කර්මපත බවට යන්නෙම නෑ මේ නුවණ තියෙන එක්කෙනා. මොකද ඉක්මනටම ඒක එයාට දැනෙනවා මෙතන මේ මං ගියා වැඩි. නමුත් මෙතනින් මේ මගේ පරාසය මං වැරදි පරාසයකට ගියා කියලා. ඒ කියන්නේ අපි දැන් ත්‍රිලක්ෂණය මෙනෙහි කරලද අර අතන අර්ග කඩන්න වෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා දවසක අපි කතා කළා දැන් අපිට මොකක් හරි
අදහසක් මොකක් හරි ආසාවක් හරි කේන්තියක් හරි මොකක් හරි එනකොට අපි ඒ වෙලාවේ තේරුම් ගන්නවා රයිට් මේක වෙන්නේ මෙන්න මේ හිඳයි මේක නාම රූප වලින් හැදලා තියෙන දෙයක් මේවා මේක ආසා කරලා වැඩක් නැහැ කියලා අපි එතන තේරුම් ගැනීමක් ගැන කතා කළා. තේරුම් ගැනීම තුළින් අපි අර සංස්කාර හදන්නේ නැහැ කියලා කිව්වනේ. පුණ්‍යාභි අපුණ්‍යාභි. ඇත්තටම මේ තේරුම් ගැනීමම කියන්නේ විජේ මහන්න මහත්තයා ඒ වෙලාවේ ඇතිවෙච්ච හේතු ටික එම මොහොතේම ඇති වෙලා ඒ මොහොතේම නැති වුණා කියන එකනේ. තේරෙනවද? එතකොට ඒ ඥානය ඒ අවබෝධය කෙනෙකුට එනවනේ මේක මම මේ හිතන වෙලාවේ වෙනකොටත් අර තිබ්බ හේතු ටික දැන් වැය වෙලා ඉවරයි කියලා. දැන් ඒ ඇති මේ ඉන්නම් සංගති පස්සෝ කියන වෙලාවේ තුනක එකතුව වැය වෙලා තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන අවස්ථාවලට එන්නේ. එතකොට දැන් අපි උපාදාන වෙලා කර්ම හදන වෙලාවේදී අපි හිතන්නේ නෑ මේවා තාම තියෙනවා කියලා. දැන් ඒ කියන්නේ අපිට හැම වෙලේම දැන් ඔය ත්‍රිලක්ෂණියම් සීක්‍රීම අපි දියුණු කරලා එතනින් තමයි අර ස්ටෙප් එකට යන්න වෙන්නේ. ඒක දියුණු කරනකොටම අර සංධිය හැදෙන්න බලනවා. මම කැමති එක නමිස් කියන්න කවුද? ඔතනදී මම මේ විදිහේ දෙයක් කියන රූපය කියන එක තණ්හාවට පදට්ටානයි කියනවා. නාම ධර්මයේ අවිද්‍යාවට පදට්ටානයි. ඒ කියන්නේ දැන් අපිට ඇහැට රූප පේනකොට අපි තණ්හාවෙන්නේ ඕක ගැට ගහගන්නේ. ඒක මේ වේදනාව විපාක මට්ටමක් කියලාවත් අපිට දැනගන්න තරම් වෙලාව නැහැ. ඇත්තටම ඒ තරම් වේගෙන් මේක සිද්ධ වෙන්නේ. මොකද මේ අපේ සිතුවිලි හටගන්න වේගයට අපිට උපමා නැහැ. ඒ වගේ පුදුම වේගයකින් මේ රූපය අල්ලන්නෙම තණ්හාව පදට්ටාන කරගෙන. නමුත් නාම ධර්මයට අවිද්‍යාව පදට්ටානයි කියනවා. ඒ කියන්නේ අර අපි කිව්වේ පෝනෝ භවිකා නන්දිරාග සගතා තත තත්‍රාබිනන්දනී කියලානේ තණ්හාව විස්තර කරන්නේ. දකින්න තැන ඇලවෙන ස්වභාවයනේ තණ්හාව විස්තර කරන්නේ. එතකොට ඕක හරිම ගැඹුරුයි. මොකද අපිට එකපාරට තණ්හාව කඩන්න ඕන නම් අපි ඊට වඩා විශාල වුණු බොහොම ලොකු වීරයක් දාන්න ඕන. ඒකට තමයි සතර සතිපට්ඨානෙ පුහුණු කරන්න කියන්නේ. ඒ සතර සතිපට්ඨානෙ පුහුණු කිරීමම පමණයි මේකෙදි ගැලවෙන්න තියෙන එකම මාර්ගය. ඒකනේ එකම මාර්ගය කියලා සතර සතිපට්ඨාන විස්තර කරේ. නමුත් ඒ හැම තැනදීම සීලය, සමාධිය, ප්‍රඥාව තුනම යෙදෙන්න ඕන. ඒ ප්‍රඥාවේදී තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්මර්ෂණය වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන එක එකපාරට අවබෝධ වෙන්නේ ක්‍රමිකව තමයි ඒක මානසිකාරයේ දියුණු වීමත් එක්ක වැඩෙන්නේ. ඉතින් අර එකපාරට අපිට ඔය පටිච්චසමුප්පාදයේ මැද්දෙන් කඩලා එකපාරට කඩන්න බෑ. ඒක නිරෝධ ධර්මයක් වෙනව විස්තර කරනවානේ. ඒතකොට වේදනාපච්චය තණ්හා කියන එක එකපාරට ගිහිල්ලා කඩන්න බෑ. 100න් කොතරම් 100න් හිටියත් එකපාරට කඩන්න බෑ. ඒක ක්‍රමානුකූලව රූපයෙන් මිදිලා ඊට පස්සේ නාම ධර්මයෙන් මිදි ගිහිල්ලා තමයි මේක සතර සතිපට්ඨානය අනුව අපිට යොදා ගන්න වෙන්නේ. හොඳයි. බොහොම පිං අපර මහත්මිය මේ සුරත් මහත්මයාට යමක් කියන්න තිබුණා. මං උත්සාහ කරා ඒක සප්ත විසුද්ධියට ගලපලා ඔය කාරණේ පොඩ්ඩක් කියන්න. එතකොට දැන් සීල විසුද්ධිය අපි ඇති කරගන්න අපිට පුළුවන්. ඒක අපිට පංචශීලයේ ප්‍රතිපදාව අපි ඉන්න මට්ටම අනුව අපිට පුළුවන් පංචශීල ප්‍රතිපදාව ඇති කරගෙන ඒ විදිහට යන්න. ඊට පස්සේ චිත්ත විසුද්ධිය ඇති කරගන්නත් අපිට පුළුවන් මූලික සමාධි භාවනාවක් යෙදිලා. දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න ලෞකික මට්ටමින් මේ සුතමේ ඥානය හොඳට වඩාගත්ත කෙනෙකුට ලෞකික මට්ටමින් තමන්ගේ දෘෂ්ටිය විසුද්ධි කරගන්න පුළුවන්. අර කාංකා විතරණ විසුද්ධිය කියන තැනදී සැක දුරු කර ගැනීමේදී තමයි මුලින්ම අපිට ඒ සුතමේ ඥානය තුලින් ගිහිල්ලා චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදයේ අංග මනාව හොඳට මනසිකාර කරනකොට අපිට මේ සිදුවෙන ක්‍රියාදාමය ගැන සැකය කියන එකට ක්‍රමක්‍රමයෙන් ඒක ලෞකික මට්ටමින් වෙන්නත් පුළුවන්. ලෝකෝත්තර මට්ටමට ගියොත් එහෙම වෙන්නත් පුළුවන්. අර දිට්ඨිය අතෙන්දී නැති වුණොතින් ලෞකික මට්ටමෙන් ලෝකෝත්තර මට්ටමට ගිහිල්ලා මෙතනදිත් ඒ ලෝකෝත්තර මට්ටමකින් මේ ධර්ම කාරණා දකින්න පුළුවන්. ඉතින් ඒ කොහොම නමුත් දෙවිදියටම පුළුවන්. මෙතනදී එතකොට මේ පටිච්ච සමුප්පාදයේ අංග දැන් හොඳට
සුතමේ වශයෙන් සුතමේ ඥානය තියෙන කෙනෙකුට ලෞකික මට්ටමේදී වුණත් සුතමේ වශයෙන් හොඳට මේ පටිච්ච සමුප්පාද අංග ටික පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මේ ක්‍රියාදාමයේ වෙන හැටි ගැන තියෙන සැකය දුරු වෙලා යනවා. එතකොට එතෙන්දී Taman වැටහීම ඇති වෙනවා හොඳටම අතීතේ හත කරපු සංස්කාරවල විපාක විදිහට මේ ලැබිලා තියෙන මේ ප්‍රධාන වශයෙන්ම ආයතන ප්‍රතිලාභය මේ ලැබිලා තියෙන්නේ. ඒකට විපාක විදිහට වළක්වන්න බෑ අරමුණු එක ගැටෙන කාරණේ වෙනවා. එතකොට එතෙන්දී ඒ සලායතන ක්‍රියා කිරීම වෙන ස්වභාවයෙන් මේක වෙන විදිහ අනුව තමයි කියන්නේ අර අත්භාව පරියාපන්නෝ කියලා. දැන් මම අර ප්‍රශාන්ත මහත්තයා විස්තර කරේ මේ යම්කිසි මෙතන ආත්මය කියලා දෙයක් කතා කරන්න කියලා. අන්න ඒක යෙදෙන්නේ මෙන්න මේ සලායතනවල මේ ස්වභාවික ක්‍රියාවලියේ යෙදිලා තියෙන්නේ අත්භාව පරියාපන්න නැත්නම් ආත්මභාවය අනුව යන පිළිවෙලකට තමයි මේ අරමුණු ගන්න එක. ඒක තමයි ඒ නිසා තමයි ඒක අවබෝධ කරගත්තේ. නැත්නම් මෙතන සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා තැනකින් මේ අරමුණු ගන්නෙ සලායතනවල. එතකොට දැන් අපි මේ සුතමේ ඥාණයෙන් අතන ලෞකික මට්ටමින් හරි එයා දිට්ඨිය අයින් කරගත්තනම් අඩු කරගත්තනම් එයාට මෙතන තියෙන ඒ අත්භාව පරියාපන්නේ කියන එක දුර්වල වෙලා යනවා. මෙතෙන්දී එතකොට එයා දකින්න මේක මේ ධර්මතා විදිහට තමයි මේ වෙන්නේ මේ සකස් වීමක් වෙන්නේ කියලා. එතකොට එයා දැන් මේ වර්තමාන සලායතන ටිකෙන් ගන්න අරමුණු වලට ඊළඟට එයා ඇලීම හෝ ගැටීම හෝ නොකර ඉන්න උත්සාහ කරනවා. එතකොට දැන් එතන තමයි කාංකා විතරණ විසුද්ධියෙන් එතන පිරිසිදු වුණා. මොකද සැකය දුරු වුණා. ඊළඟට තියෙනවනේ මග්ගා මග්ග දස්සන විසුද්ධිය කියලා. මාර්ගයයි හරි මාර්ගය හරියට මග නොමග හරියට වෙන් කරගන්න කියලා. අන්නේ මග නොමග හරියට වෙන් කර ගැනීම තමයි හරියටම මේ ගන්න අරමුණු වල අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියට දකින්න එක. එතන අන්නේ ඒ විසුද්ධියේ පිරිසිදු වීම තමයි මේ මෙතන මේ කතා කරන්නේ. හරියට මේ අරමුණේ දුක්ඛ ලක්ෂණය දැක ගන්න එක, එහි මේ අනිත්‍ය ලක්ෂණය දැක ගන්න එක, දුක්ඛ ලක්ෂණය දැක ගන්න එක, අනාත්ම ලක්ෂණය දැක ගන්න එක හරියටම එතනදී දැක ගැනීමෙන් තමයි මේ අරමුණේ යථා ස්වභාවය හරියටම දැනගන්නේ. ඉතින් ඒ හරියටම දැනගන්නකොට තමයි එතන ඒක විමෝක්ෂ මුඛයක් බවට පත් වෙන්නේ. ඉතින් අනිත්‍ය කියලා කිව්වේ අර අපි උදාහරණයකට අපි රූපය දකින්නයි කියන එක ගත්තොත් ඒ රූපය ඇති වෙන මොහොතේම නිරුද්ධ වෙනවා. ඒ රූපේ අරමුණේ වර්ණ අරමුණ වැටෙන ප්‍රසාදයත් ඒ මොහොතේම ඇති වෙලා එතනම නිරුද්ධ වෙනවා. ඒක මානසිකාරය කරගන්න ග්‍රහණය කරගන්න චක්කු විඥානයත් එතනම ඇති වෙලා නිරුද්ධ වෙනවා. ඊට පස්සේ එහෙම වෙලා තියෙද්දි ඊට පස්සේ ඒ අරමුණ අරගෙන මනෝ විඥානයත් ඇති වෙමින් නිරුද්ධ වෙමින් යනවා. එතකොට දැන් මේ ක්‍රියාවලිය ගත්තාම මේකේ මෙන්න මේක තමයි අනිත්‍ය. මේකේ කිසිම දෙයක් ස්ථිර පැවතිලා නැහැ. එතකොට ඒක අන්නේ මේ මට්ටමින් දැක ගැනීම තමයි හරියටම අනිත්‍ය දැක ගැනීම අර විමෝක්ෂ මුඛ මට්ටමේ. එතකොට එහෙම අනිත්‍ය දැක්කම මේ ධර්මතාවල මේ විදිහේ ස්වභාවයන් නම් තියෙන්නේ. මේකේ අනිවාර්යයෙන්ම සැපයක් නැහැ කියන කාරණය අර ආර්ය දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා. එතකොට එතන දුක පිළිබඳව අවබෝධය ඇති වෙනවා. එතකොට දැන් ඇත්තටම ඒකම තමයි මේ අපි දකින්න සමස්තය. අපි සම්මත දුකටත් අපිට එකාතකින් බැලුවොත් මේ ලක්ෂණවල මේ හැසිරීම තමයි හේතු වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ ක්‍රියාවලියේ තියෙනවනේ ඇහැ දන්නේ නැහැ. කියන්නේ රූපය එතන ධර්මතා ටිකක් ඇති වෙලා නැති වුණා එලි මේ ඒ බාහිරින් ඒක දන්නේ නැහැ. වර්ණාරමුණ දන්නේ මේ ප්‍රසාදයක පතිත උණයි කියන කාරණේ. ප්‍රසාදය දන්නේ මේ වර්ණාරමුණක් වැටුණයි කියන කාරණේ. චක්කු විඥානය දන්නේ නැහැ මේ ප්‍රසාදයක වැටිච්ච වර්ණාරමුණක් අරමුණු කරයි කියන කාරණේ. ඔක්කොම කරගෙන තියෙන්නේ මෙහෙම එකකට එක සම්බන්ධයක් නැති දෙයක්. මෙන්න ඒකට කන්ට්‍රෝල් කරන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ ඒක නියාමනයකින් තොර. ඒ කියන්නේ යම්කිසි පිළිවෙලකට වෙනවා සිද්ධිය ධර්මතා වශයෙන්. නමුත් ඒ ධර්මතා පාලනය කරන්න විදිහක් නැහැ.
ඒක එකිනෙකට අපි කියන ස්වායත්තයි කියලා. මේ එකක් මත එකක් ඩිපෙන්ඩ් වෙලා නැහැ. ඒ කියන්නේ මේ කන්ට්‍රෝල් කිරීමක් නැහැ. අන්න ඒ ලක්ෂණය තේරුම් ගැනීම හරියටම දැක ගැනීම තමයි අනාත්ම ස්වභාවය දකින්නයි කියලා කියන්නේ. ඉතින් අර සප්තවිසුද්ධියෙන් කල්පනා කරොත් අපිට එහෙම කියත හැකි විදර්ශනාව වැඩෙන විදියට. එතකොට අන්න ඒ තැනදී එතනින් ප්‍රායෝගිකව අපි යන්නේ ඒ විදිහට අරමුණක අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය දකින්නයි කියන්නේ අපි අරමුණේ හැබැයි යථා ස්වභාවය හරියටම එතනදී අපි දකිනවා. එතකොට ඒ දැකීම තුළ තමයි අපි ඒකට තියෙන ඇලීම හෝ ගැටීම හෝ අපේ දුර වෙලා යන්නේ. ඉතින් අර දැන් අමරමිස් කිව්වා වගේ ඒක අපිට ගොඩාක් මේක පුහුණු කරන්න ඕනේ. එහෙම නැතුව මේ අපිට ඇත්තටම සමහර මට්ටම් තියෙනවා අපිට බොහොම ලේසියෙන්ම මේ පහු කරන්න පුළුවන්. නමුත් සමහර මට්ටම් වලදී ඇත්තටම අපි ලොකු එෆෝට් එකක් ලොකු වෑයමක් එතනදී දරන්න වෙනවා. නමුත් කොහොම වුණත් අපිට මේක භාවිතා බහුලීකතා කරනකොට දැන් උදාහරණයක් විදිහට මම නම් ඒක පුරුදු කරගෙන තියෙන්නේ මම වේලස්සනින්ම ප්ලෑන් කරනවා මම මෙහෙම රූපයක් දැක්කොත්. මොකද මගේ වෘත්තියෙන් මම පුරුදු කරලා තියෙන්නේ මේ විදිහට. දැන් මම ඇත්තටම සේෆ්ටි ඔෆිසර් කෙනෙක්. මම වෘත්තියෙන් පුරුදු වෙලා තියෙන්නේ අනතුරක් වෙන්න ඉස්සෙල්ලා ඒක වළක්වන්නේ කොහොමද කියන කාරණේට තමයි මාව පුරුදු කරලා තියෙන්නේ. ඉතින් මම ඒකම මෙතනදිත් ඇප්ලයි කරනවා. දැන් මම නිතරම කල්පනා කරනවා මට දැන් මෙහෙම අරමුණ එන්න ඉස්සෙල්ලා මම හිතනවා මේ විදිහ අරමුණක් අද දවසේ මට આવොත් ෆේස් කරන්න මං කොහොමද ඒකට මුහුණ දෙන්න ඕනේ. ඒකට වේලස්සනින්ම මම හිතනවා. මොකද මට ඒ අරමුණේ එන වෙලාවට හිතන්න සමහරවිට මම අපොහසත් වෙන්න පුළුවන්. මොකද අපි එච්චර අපිට සමාධිය දියුණු නැති නිසා එච්චර චිත්ත සමාධියක් අපිට නැහැනේ. ඒක නිසා මම ඒකට පෙර සූදානමක් වෙනවා. මේ විදිහ රූප අරමුණක් ආවොත් මම ඒකට කොහොමද ප්‍රතික්‍රියා කරන්න ඕනේ? මම ඒක කොහොමද? එහෙම අපි කලින් හිතලා තිබ්බම අපි මේ ගිහි අය විදිහට අපිට ඒක හරි පහසුවක් වෙනවා. ඒ අරමුණක් හදිස්සිය ආව වෙලාවට ඒකත් එක්ක ඩීල් කරන්න පුළුවන්. එහෙම ස්වභාවයකුත් තියෙනවා. මම මේක මේ අමතර කරුණක් මම මෙතෙන්ට කිව්වේ මගේ දෙයක් කල්යාණ මිත්‍රයන්ට නිකන් උදාහරණයක් විදිහට නැත්තම් අදහසක් ගන්න විතරයි ඉදිරිපත් කළේ. මේ අපි ධර්මතා අතන වෙන දේ අරක. නමුත් ඒකට මම හිතනවා මෙහිම අපි වැඩපිළිවෙලක් හදන් තිබ්බොත් ඒ වැඩපිළිවෙල තුලම අපි ඉන්නකොට අපි එතකොට ඒක අපි මානසිකාර කිරීමක් කරලානේ තියෙන්නේ. එතකොට අපිට ඒකත් එක්ක ඩීල් කරනකොට ඒ ඇලීම ගැටීම අඩුවෙන් යන්න ලොකු උපකාරයක් වෙයි. ඉතින් ඒ අතරෙම ඉතින් ඇත්තටම අර සතිපට්ඨානය වඩනවයි කියලා කියන්නේත් මං හිතන්නේ අපි ඒ විදිහ මේ පෙර පුහුණුවක් ගන්නවා මේවත් එක්ක ගනුදෙනු කරන්න. සතිපට්ඨානය තුල මොකද අපි කයේ මේ ස්වභාවය මේ මනාව අර ඒ භාවනාව තුලින් අපි කලින්ම ඒක දැක ගන්නවා. එතකොට අපිට මේ ජීවිතේට මේක මුහුණ දෙන්න ඒක පහසුවක් වෙනවා. ඉතින් මම හිතන්නේ එහෙම තැනකිනුත් එහෙම කෝණයකුත් සතිපට්ඨානය තුල තියෙනවායි කියලා මම හිතනවා. ඒ ගැන තමයි මම අදහස් දැක්වේ. පෙරවන් සරණයි. සුරත් මහත්මයාගේ මේ අදහස් ඒක හරි වටිනවා. මේ වගේ තමන්ගේ නිවීමට හේතු කරගන්නා කරුණු ඉදිරිපත් කිරීමත් ඉතා වටිනවා. ඒ වගේම අපේ මේ වෛද්‍යතුමනි මම කැමතියි තවදුරටත් අර පච්චුප්පන්නේ කියන එක විස්තර කරන්න. දැන් ඔබතුමා කිව්වනේ අර වේදනාවෙන් තණ්හාව අපි කැඩෙන තැනක් එහෙම බැලුවා කියලා. මම හිතන්නේ මෙන්න මේ විදිහට පච්චුප්පන්නේ විස්තර කරනවා. ඒ කියන්නේ කන පච්චුප්පන්නේ, සන්තති පච්චුප්පන්නේ, අර්ධා පච්චුප්පන්නේ කියලා. ඒක අපි සාමාන්‍යයෙන් අහලා නැති දෙයක්. කියන්නේ ගොඩාක් දුරට අපිට මේ ධර්ම කරුණු විග්‍රහ කරද්දිත් අහුවෙන්නේ නැති තැනක්. අපි හිතනවා දැන් කන පච්චුප්පන්නේ කියන්නේ බුදුන් වහන්සේට ගෝචර දී. කියන්නේ අපි අර ෂණ 51යි තියෙන රූපේ ආයු කාලය. ඒ කියන්නේ අපි චිත්තක්ෂණ 17යි මේකේ උපදිය ඊට පස්සේ ස්ථිතිය භංගය කියලා අපි ඒක අපිට ඇත්තටම
වෙන් කරගන්න බෑ. ඒ කියන්නේ ඒ තරම් වේගවත් කියන තැන. නමුත් උන්වහන්සේ දේශනා කරනවා සන්තතිපච්චුප්පන්නේ කියන කියන්නේ රූපයත් ඇසත් චක්කු විඥානයත්. ඒ කියන්නේ චක්කුංච පටිච්ච රූපේ චුප්පද්දති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ උතන්ට ගිහිලා අපි අර මනෝද්වාරික චිත්ත වීති හටගෙන ඒකේ චිත්ත වීති තුනකට පස්සේ චිත්ත වීති හතරවෙනි චිත්ත වීතියේදී එතන අපි කියන අනුබද්ධක මනෝද්වාර වීති කියලා තව ඉස්සරහට ඉගෙන ගනී අපි. එතනදී අර ඒ ගත වුණු කාලය නිසා නැවත අපිට අරමුණු හැඳින ගැනීමක් වෙනවනේ. එතනදී සන්තතිපච්චුප්පන්නේ කියන්නේ සන්තති විදියට ඇවිල්ලා මේ මොහොතේ මං පෙරසිත ගැන බලනවා. පෙරසිත ගැන බලනකොට මට මේ මොහොතේදී නිවීම හදා ගන්න පුළුවන්. මගේ තියෙන සම්මා දිට්ඨියට දාන්න පුළුවන්. එහෙම නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ වලට දාන්න පුළුවන්. එහෙම නැත්නම් සංකත ලක්ෂණේ බලන්න පුළුවන්. එතකොට අර සන්තතිපච්චුප්පන්නේ කියන්නේ නැවත කර්ම සකස් කිරීම මෙතනදී නවත්තන්න පුළුවන්. අන්න ඒක සන්තතිපච්චුප්පන්නේ. අර්ධපච්චුප්පන්නේ කියන්නේ අපිට මං හිතන අපේ ගුරුතුමා පැහැදිලි කරේ පෙර භවයයි මේ භවයයි අනාගත භවයයි කියලා පටිච්චසමුප්පාද ආකාරයට විස්තර කළා. ඒ වගේ එක එක භවයක පැවැත්ම ප්‍රතිසන්දිය නිසා චිත්තජ රූප හට ගැනීම මේ නිසා ආයි නැවත විපාක මට්ටමක් හද මේක අර්ධපච්චුප්පන්නේ. ඒ කියන්නේ මේ විදිහට සංදි වලින් සම්බන්ධ කරන එක. ඉතින් මේ තුනම දැන ගැනීම සම්මාදිට්ඨිය. මේ තුනෙන්ම වෙනවා ඔය කියන කාරණේ. ඉතින් අපිට කන පච්චුප්පන්නේ තරම් අපේ ගවේෂණ සම්පත්තිය නැති නිසා අපිට සන්තතිය සහ අර්ධපච්චුප්පන්න විදිහට මේක දැක ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ වෛද්‍යතුමාට ඒක හොඳ උත්තරයක් වෙයි කියන එක. හොඳයි. මම හිතන්නේ මට සෑහෙන දුරට පැහැදුනා ඔබ තුන්දෙනාගෙන් මේ ලැබිනා උත්තර වලින්. බොහොම පිං. අපි උත්තරා මහත්මියගෙන් අහමු ඔබතුමියට යමක් කියන්න තියෙනවද යම් ගැටලුවක් තියෙනවද? ගැටලුවක් නම් ලොකුවට ආවේ නෑ. මේ බොහොම පිං හරිම ගැඹීර ධර්ම දේශනාවකට මේ සහභාගී වුණා වගේ මට හැඟෙන්නේ. මම ඇත්තටම මේ කරන්නේ මම ගොඩක්ම මම මේ ප්‍රැක්ටිකල් පැත්ත ගැනමයි බලන්නේ. කාර්යබහුල ජීවිතයේ හින්දා වෙන්න ඇති. හැමතිස්සෙම මොකක් හරි ධර්ම මේ චේතනාවක හිත යොමු කරන්න මම හැබැයි ඔය ගුරුතුමාගේ මේ දේශනාවලින් පස්සේ ගොඩක්ම බලනවා අඩුම ගානේ අරමුණු කීපයක් හරි අරගෙන ඒක පච්ච සම්පාදයට දාලා බලන්න. මට එතෙන්දී හැඟුණ දෙයක් තමයි අපි මම ඒක කරනකොට ගොඩක් වෙලාවට දැන් සමහර වෙලාවට හිතන්නකොට ලේසියෙන් මට කේන්ති යන වගේ එකක් මට ටක් ගාලා එනවා. එතකොට හිතට ඔයා ඔය හදන්නේ පටිච්ච සම්පාදය නේද කියන එක. ඒ කියන්නේ ඔතනින් යන්න එපා ඉස්සරහට කියන එක. ඔතනින්ම නවත්ත ගන්න කියන එක වගේ හිතට එන ගතියක් තියෙනවා. ඒ මම කරන ක්‍රමය හරිද වැරදිමද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් මට ඒකෙන් යම්කිසි ඇත්තටම දැන් වාඩි වෙලා භාවනාවක් කරන්න ගියාම වුණත් අර එදිනෙදා ජීවිතේදී ඒ කරන්න හදන එකෙන් මට උදව්වක් එනවා කියන එක මට තේරෙනවා. ඒ කියන්නේ මේ සිත හරියට මේ භාවනා අරමුණකම හරි තියාගන්න ගියාම උනත් ඒකෙන් මට උදව්වක් එනවා කියන එක තමයි මට තේරිලා තියෙන්නේ. ඉතින් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි බොහොම මහත්මිය තෙරුවන් සරණයි. අර එතනදී බලන්න මේ සිත හටගන්නේ ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූලයක් තියනවාද කියන එක. හැම වෙලාවෙම මේ මූලය ප්‍රමුඛ වෙලා තමයි අකුසලයට හේතු වෙන්නේ. අලෝභයක්ද, අද්වේෂයක්ද, අමෝහයක්ද මේ මට සිතට මූලික උනේ කියලා බැලුවා නම් එතනදී අපි දන්නවා පුඤ්ඤාභි සංකාරය කියන්නේ කුසල මූලයක් හේතු වෙනවා. නමුත් මේ දෙකම යෙදෙන්නේ නැති තැන තමයි පටිච්චසමුප්පාදය ගත්තොත් නිරෝධ ධර්මයේ කියලා කතා කරන්නේ. නමුත් අපි ලෞකිකව අපි ජීවිතය ගත කරද්දී පුළුවන් තරම් අපිට අලෝභ, ආදේශ, මෝහ මූලයන්ගෙන් හේතු කරගන්න පුළුවන් නම් ඒකෙදී අර අපිට විදර්ශනා චිත්තයට හරි පහසුයි. බොහොම පිං මහත්මිය. බොහොම පිං. අපි මාලතී ඉදිසිල්ල මහත්මියන් අහම ඔබතුමියට යමක් කියන්න තියෙනවද? යම් ගැටලුවක් තියෙනවද? මට බොහොම සන්තෝෂයි අද ගුරුතුමාගෙන් ඉගෙන ගත්ත දේත් අමතරින් බොහෝ කරුණු ධර්ම කරුණු ගොඩාක් ඉගෙන ගත්තා. ඇත්තටම කියනවා නම් අනිත් අපේ කල්යාණ මිත්‍රයෝ තරම් මම එච්චරම ධර්මයේ ලොකු දැනුමක් මට නැහැ. නමුත් මම එදිනෙදා ජීවිතේ ප්‍රායෝගිකව කරන පොඩි භාවනා කියන්නේ දැන් මම සක්මන් භාවනාව කරනකොට මම
දැන් සක්මන කියන්නේ ඔසවනවා ගෙනියනවා තබනවා වල ඒකේ හිත රැඳෙනවට වැඩිය මගේ හිත හැමතිස්සෙම යන්නේ මේක ඔසවන සිත සහ නාම රූප කොටසට තමයි යන්නේ හිත. මට ඒකේ ප්‍රශ්නයක් තියෙනවා මේ ඇයි මට මේකම මේ කොච්චර මේක කරන්න හැදුවත් ඇයි මට මේ නාම රූප දෙකටම හිත යන්නේ කියන එක මම කැමතියි දැනගන්න. මේ සුරත් මහත්තයාගෙන් හරි අමරා මහත්මියගෙන් හරි කවුරු හරි ඒ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කොහොමද මට මේක ඇයි මෙහෙම මට වෙන්නේ කියන එක ගැන දැනගන්න. මාලති මහත්මිය මම හිතන්නේ විය යුතු දේම තමයි ඔබතුමියට වෙන්නේ කියන එකයි. ඉතින් අපි ඒකට සාදුකාර දෙනවා. මොකද හේතුව මේ ඇත්තටම ඕක නාම රූපාකාරයට මේ විදිහට මනස හසුරෙනවා කියන්නේ බොහොම හොඳ. එතනදී ඇත්තටම අර ඥාන සංප්‍රයුක්ත සිත් තමයි හටගන්නේ. ඒ ඥාන සංප්‍රයුක්ත සිත් හට ගන්නවා කියන්නේ පරමාර්ථයටම සිත ගිහිල්ලානේ තියෙන නාම රූප ලේසියෙන් කෙනෙකුට එකපාරට නාම රූප වෙන් කරගන්න බෑ. ඉතින් එහෙම කය හසුරවනකොට මට දැන් ඇති වෙන්නේ මේ රූපය නිසා වේදනා සංඥා සංකාර විඥානද එහෙම නැත්නම් මේ වේදනාවේ තව ප්‍රභේදද සංඥාවේ ප්‍රභේදද සංස්කාරයේ ප්‍රභේදද කියලා මේ විඥානයේ මගේ ඇතිවුණු සිතුවිලි කොයි ආකාරය 81ක් මේ අපිට ඒ හටගන්න සිත මොන විදිහද ඒක ඇතුලේ තියෙන චෛතසිකය මොනවද මේවා මේ විදිහට දැක ගන්න පුළුවන් නම් එතනම තමයි පරමාර්ථය. ඉතින් මම හිතන්නේ ඔබතුමිය තවදුරටත් අපේ ගුරුතුමාගේ අර සිත් chart එක තවදුරටත් පුළුවන් නම් ඒක බලන්න. ඒකත් එක්ක මේ සිතක යෙදෙන නාම රූපවල තියෙන මේ නානාත්වය පොඩ්ඩක් බලන්න. ඒ පැත්තෙන් යනවා නම් ඒක මම හිතන්නේ තවදුරටත් ප්‍රත්‍ය වෙයි කියලා මේ ඔබතුමියට පහසුවෙන් මේ සංසාර ගමන කෙලවර කරගන්න. බොහොම පිං. තවත් එකක් තියෙනවා අමරා මහත්තයා මෙහෙමයි දැන් මට හිතෙන්නේ හැමතිස්සෙම මේ ඔසවන මේ දැන් මම ගෙනියන සිත මම මේක ඔසවන සිත මම ගෙනියනවා ඒක නාමය මගේ මේ රූප කොටස තමයි මේ යන්නේ. එතකොට මට අර දැන් හැමතිස්සෙම රූපේ අර දැන් එතකොට දැනෙන දෙයට වැඩිය මගේ හිත හැමතිස්සෙම ඒ කොටසට යන්නේක ප්‍රශ්නයක් නැද්ද ඒක? ඔව් හැබැයි උතරදී අර විඤ්ඤාප්ති ධර්මතාව පිළිබඳවත් දැනුමක් කියන්නේ යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම මේ චිත්තකිරිය වායෝ ධාතුව තමයි මගේ චේතනාව නිසා කය දිගේ හසුරවලා පයට ගෙනිහිල්ලා පයේ මේ පාදයක් තබන පාර ගානි මේ සකස් වෙන්නේ ක්‍රියාවක් නේ කරන්නේ. එතනදී ඒ චිත්තකිරිය වායෝ ධාතුවම තමයි මේ ඍතුජ රූප හද මේ ගමන ක්‍රියාත්මක වෙන්නේ කියන. ඒතර චේතනාවකින් තොරව සකස් කිරීමක් වෙන්නේ නැහැ. අන්න එතන ඒ විදිහට තවදුරටත් බලන්න. නමුත් අර ඔබතුමිය මේ කරන ක්‍රියාව තවදුරටත් කරගෙන යනකොට භාවනා මනසිකාරයෙන් තව වැඩිම සිදුවේයි. දැනට මේ විදිහට ගැටලුවක් නැහැ. තව එන ධර්මතා ගැන හොඳට විමසිල්ලෙන් බලන්න. ඒකදී අනිච්ච දුක්ඛ අනාත්ම වලට දාන්න පුළුවන් මට්ටමටම මනස ගෙනියන්න තමයි කළ යුත්තේ. මහත්මිය ඕක මේ ওই ප්‍රශ්නේම ඇහුවා එදා මේ සතර සතිපට්ඨානයේ ප්‍රායෝගිකව වඩන වෙලාවේ මේ පළුගස්සවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේගෙන් එක්කෙනෙක් එතනදී ස්වාමීන් වහන්සේ කිව්වේ ඒක හරියට මේ රෝබෝ කෙනෙක් වැඩ කරන විදිය බලන්න. අන්න ඒ විදියට හිතලා මේ රෝබෝ කෙනෙක්ගේ වෙන ක්‍රියාව තියෙනවනේ. එතකොට එතන සත්ව පුජ්‍යල භාවයක් නැති වෙන විදියට. ඉතින් ඔය ඔබතුමිය කරන දේම මේ බලන්න ඒ භාවනාව කරන විදියට ඒ වෙලාවේ ඉන්ද්‍රිය මේ කියන්නේ තමන්ගේ ඉරියව් වෙනස් වෙන එක ඒ විදියට. ඒ කියන්නේ මේ සත්පුද්ගල ස්වභාවයක් නැති වෙන විදියටනේ. නැති වෙන විදියට. හොඳයි ප්‍රසන්න මහත්මයා. ඒකම තමයි මමත් කියන්න ගියේ. අර දැන් ඔය සතිපට්ඨානයේම ඒ කොටස් තමයි ඔබතුමිය දැන් මේ කරන්නේ. ඉතින් එතෙන්දී හැම වෙලාවෙම බලන්න ඕනේ ධර්මතා ක්‍රියා කිරීමක් විදියට ධර්මතාවල ස්වභාවයක් විදියට ඇවිදින එක දකින්න ඕනේ මේ ස්කන්ධයක චලනයේ විදියට දකින්න ඕනේ මගේ ආත්මය කියන තැනකින් නොබලා. ඒක තමයි මේ එදා ස්වාමින් වහන්සේත් පැහැදිලි කරේ. එහෙමයි ප්‍රසන්න. සුරත් මහත්මයා බොහොම පිං. හොඳයි. අපි එහෙමනම් අපි ප්‍රේමාලි රත්න මහත්මියගෙන් අහමු එතුමියට යම් ගැටලුවක් යම් යෝජනාවක් අදහසක් තියෙනවද කියලා මේ සම්බන්ධයෙන්.
මට මේ දැන් මෙතන සාකච්ඡා වෙච්ච ටික තේ පැහැදිලි වුණා. ඊට අමතරව දැන් මට පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා මම ඒක අහුවට කමන්නේ නැද්ද? කමන්නේ. ඒ කියන්නේ දැන් පටිසම්පාදේ විඥානපච්චය නාම රූප. නාම රූප පච්චය විඥාන. ඔය දෙක පැහැදිලි කරගන්න ඕනේ. ඊට අමතරව විඥානය කියලා කීප වලක් දෙනවනේ. පටිසම්පාදේ මේ අවිද්‍යා සංකාර විඥාන කියන්නේ ප්‍රතිසන්දි විඥානය. ඊට පස්සේ තියෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා එකතැනක තියෙනවා. ආය අර චක්කු විඥානේ සෝත විඥානේ අන්නේ ටික තියෙනවා. ඔන්නේ විඥාන කියලා කීප පොලක් තියෙනවානේ. අන්න ඒක පොඩ්ඩක් ඒකේ තියෙන සම්බන්ධය පැහැදිලි කරගන්න ඕනේ. ඊට අමතරව මානසිකාරය කියේ තියෙන තේ විඥානෙමද උතන නාම ගොඩේ තියෙන රූප වේදනා සංඥා පස්ස මානසිකාර කියලා. අන්න ඒ ටික පැහැදිලි කරන අමර මහත්මයාගෙන් හරි කාගෙන් හරි. තෙරුවන් සරණයි. විඥානය කියලා කියන්නේ මයික් එකේ සද්ද දැන් හරි මම හිතන්නේ. දැන් හරිද? ඔව් මේ විඥානය කියලා කියන්නේ ඇත්තටම සිත කියන එකයි. සිත. පුතේ මයික් එක ඔෆ් කරා නම් අමර මහත්මිය කතා කරන කන් එතකොට ප්‍රශ්නේ විසඳෙයි. ඔව් විඥානය කියන්නේ සිත කියන එකයි. මේ මහත්මියගේ මයික් එක ඔෆ් කරන්න. එතකොට ඒකෝ වෙන එක නතර වෙයි. ඊට පස්සේ අමර මහත්මිය කතා කළාට පස්සේ කතා කරමු. එන්නකො පුතේ. හරි. දැන් හරි. දැන් හරිනේ. ඔව් විඥානය කියන්නේ සිත කියන එකයි. එතකොට ඔතනදී අපි බුදුන් වහන්සේ දේශනා කරනවා සිතට නම් විදිහට ගොඩාක් ප්‍රඥප්තිය දීලා තියෙනවා. මනස ඊළඟට මනෝ මනංච ඔය විදිහට විස්තර කරනවා. මනස කියන්නේ සිත. එතකොට මනංච කියන්නේ සිත මේ විදිහට යෙදෙනවා. නමුත් මෙතනදී විඥානය කියනකොට නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියන්නේ මෙතනදී හේතු නිසා ඵලත් ඒ ඵලය නැවත හේතුවක් වීම නිසා කියන මේ ප්‍රතිසම්බන්ධයක් පෙන්වන්නේ මෙතනදී. නමුත් එතන කතා කරන්නේ සිතම ගැන. එතකොට ඒ සිතම අවිද්‍යා ප්‍රත්‍ය නිසා තමයි මේ අවිද්‍යා ප්‍රත්‍යෙන්නේ මේ විඥාන සකස් වීම වෙලා තියෙන. ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානනේ. එතකොට මේ කියන විඥාන අවිද්‍යා ප්‍රත්‍යෙන් සකස් වුණු විඥාන වලින් නාම රූප සකස් වෙනවා. ඒ නාම රූපය නැවත හේතු වීම නිසා නැවත සිත් හට ගන්නවා. උතන පෙන්නන්නේ හේතු සම්බන්ධයක්. මේ හේතුව නිසා මේ ඵලය නැවත හේතු වීම නිසා නැවත ඵල සකස් වීම කියන එක. එතනත් විඥානය පිළිබඳ එහෙම. නමුත් අපි කතා කරොත් අර චක්කුංච පටිච්ච රූපේ උපජ්ජ චක්කු විඥානං කියලා. එතකොට චක්කු විඥානය කියන්නේ එතන සිත හට ගන්න වර්තමාන සිත් හට ගන්න ස්වභාවයක්. ඇහැ කන නාස දිව ශරීරය කියන පංචද්වාරය අරමුණු කරගෙන ඇසට හට ගන්නවා චක්කු විඥානය. එතකොට ඒ විදිහට චක්කු සෝතේ කනට හට ගන්නවා සෝත විඥානය. ওই විදිහට චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන කියන මේ ద్వාර පහ ඇසුරු කරගෙන සිත් හට ගන්නවා. ඒ කියන්නේ වර්තමාන මොහොතේ හට ගන්න සිත්. ඒතර මනෝ විඥාන කියන්නේ මේ සිත් මෝරණ කොට හට ගන්න මනෝ විඥානක් තියෙනවා. නැවත කෙලින්ම මනස ධම්මයට හේතු වීම නිසා මනසේ මනෝ විඥාන හට ගැනීම සිද්ධ වෙන්නත් පුළුවන්. ඒතර මේ විඥානය කියන පැනවීම හැම වෙලෙම සිතක් කියලා ගන්න. ඒ සිතට පූර්ව ප්‍රත්‍යයක හේතුවක් නැතුව මේ අපර ප්‍රත්‍ය කියන්නේ සිත හැම වෙලෙම හටගන්නේ පූර්ව හේතුවකට ප්‍රත්‍යවීමක්. පූර්ව ප්‍රත්‍යයක හේතුවක් නිසා තමයි සිත කියන එක හටගන්නේ. එතකොට මේ විදිහට තමයි එතනදී චක්කු විඥාන සෝත විඥාන කියලා කතා කරන්නේ. අතනදී කතා කරන්නේ ප්‍රත්‍ය සම්බන්ධයක්. ඒක ඊටා ගැඹුරුයි. එතන ඒ විඥාන දෙකේ අතර තියෙන සම්බන්ධය. ඔබතුමී ඒ පිළිබඳව දැහුවේ තව දෙයක් ඇහුවද විඥානය පිළිබඳව? නෑ මම අහුවේ නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නායක හරි දැන් නාම රූප අර හේතුවක් නිසා ඵලය නැවත හේතුවක් වීම නිසා ඒක වෙයි කිව්ව ඒක හරි පැහැදිලි. මේ මෙතන තව තියෙන්නේ උතන ඒ ආයතනත් එක්කම ආවට පස්සේ දැන් උතන ඒකට නාම රූප සම්බන්ධ කොහොමද ඒ අදහස වේදනා සංඥා චේතනා එතනදී පංචස්කන්ධය පිළිබඳව නේද? ඔව් එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ එතන ස්කන්ධයක් විදිහට විඥාන ස්කන්ධය.
රාශියක් එතනදී තියෙනවා. ඒ පැනවීම වෙනස්. යෙදෙන තැන අනුව යෙදෙන පැනවීම වෙනස් වෙනවා. ඒ විදිහට බලන්න. මහත්මිය ඔකට මම පොඩි දෙයක් ඇඩ් කරන්නම්. මේ කුමාර කශ්‍යප ස්වාමීන් වහන්සේ ඔය ප්‍රශ්නෙම මේ සාකච්ඡා කරා මේ ළඟදී කරපු දේශනාවකදී. ඒකින්ද මම ඒක ඔබතුමියටත් ප්‍රයෝජනවත් වෙන හින්දා මම කියන්නම්. ඒකේ ඔය විඥාන දැන් එක කොටස් දෙකකට ගත්තොත් විඥානය නිසා නාම රූප වෙන එකත් දෙවෙනි එක නාම රූප නිසා විඥානය වෙන එකත් ඒක කොටස් දෙකකට කියලා ගත්තොත් අපි පළවෙනි එක ගනිමුකෝ. දැන් විඥානය නිසා නාම රූප වෙන අවස්ථාවේ ඒකේ නාමයේ හැටියට ගන්නේ වේදනා සංඥා සංකාර. හොඳේ. ඊට පස්සේ රූපයේ හැටියට ගන්නේ උදාහරණයක් විදියට මේ චක්කුවට සාපේක්ෂව චක්කායතනයේ උපචය හට ගැනීම. කියන්නේ ප්‍රසාද ධර්මයන්ගේ හට ගැනීම නැත්තම් චිත්තජ රූපවල හට ගැනීම කියන එක. ඒ පළවෙනි එක විඥාණය හින්දා නාම රූප ඇති වෙන එක. දැන් අපි ගනිමුකෝ නාම රූප හින්දා විඥාණය ඇති වෙන එක දෙවෙනි එක. ඒකෙදිත් නාමය වෙන්නේ වේදනා සංඥා සංකාර. ඒකෙදි මේ රූපය හැටියට හාමුදුරුවෝ විස්තර කරේ යම් රූපයක් ඇසුරු කරගෙන මනෝවිඤ්ඤාණ ධාතුවේ හට ගැනීම තමයි ඒකෙදි රූපය හැටියට විස්තර කරේ. ඉතින් මම හිතනවා ඒකත් අපරාම ආත්මීය කියපු දෙයට යම් කිසි දෙයක් එකතු කරා කියලා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පැහැදිලි මහත්මයා අමරාම කිව්ව ටික සේරුම් පැහැදිලි වුණා. අනේ තව දෙයක් මම කියන්නම්. අතන මානසිකාරය. ඔව් මානසිකාරය. ඒ මානසිකාරය කියලා කියන්නේ විඥානය නෙවෙයි. එතන චෛතසිකයක්. මානසිකාරය කියන්නේ. මානසිකාරය චෛතසික විතර ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රකීර්ණක චෛතසික යෙදෙනවානේ. එතනදී තමයි මානසිකාරය කියන චෛතසික මට්ටමක්. ඒ කියන්නේ එතනදී අර අපිට මේ මානසිකාරය ඕන ආකාරයකට කරගන්න පුළුවන්. ඒ කියන්නේ හොද දෙයටත් මූලික කරගන්න පුළුවන්, නරක දෙයටත් මූලික කරගෙන මානසිකාරය යෙදෙන්න පුළුවන්. එතකොට අර සබ්බචිත්ත සාධාරණ චෛතසික අපි කතා කරන්නේ 7ක්. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියලා. එතනදී මානසිකාරය කියන්නේ විඥානය නෙවෙයි. එතනදී විඥාණයට හේතු වෙන චෛතසිකයක්. මානසිකාරය හේතුවෙන් විඥාණයට ප්‍රත්‍ය ඒ කියන්නේ විඥාණය මූලික වෙන්න පුළුවන්. එතන චෛතසිකය කියන්නේ අතන අපි කියන්නේ චිත්තාංග කියලා. ඒතකොට මානසිකාරය කියන්නේ චිත්තාංගයක් විදියට. තෙරුවන් සරණයි. අමර මිස්සේ මම හොඳ පැහැදිලි වුණා. මේ සිදු වේවා. හොඳයි. බොහොම පිං ප්‍රශ්නට විසඳුම ලබා දෙන්න. අපි අහමු තව මාත්මයක් ඉන්නවා MTG කියලා. එතුමාට හෝ එතුමීට ප්‍රශ්නයක් තියනවාද? යමක් අදහසක් දෙන්න තියනවාද? MGT කියලා. ඔබතුමා හෝ එතුමිය මියුට් වෙලා ඉන්නේ. එහෙනම් අපි එතකම අපි අහමු සඳුන් නිලංක මහත්මයාට මහත්මියට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද? යම් අදහසක් දෙන්න තියෙනවද? මම හිතන්නේ එතුමාගේ මයික් එකේ සලකුණක් නැහැ. මොකක් හරි ඒකේ ප්‍රශ්නයක් වෙන්න ඇති. MGT මහත්මයාට හෝ මහත්මියට තියෙනවද යම් ප්‍රශ්නයක්? හෝ අදහසක් දක්වන්න? මම හිතන්නේ මොකක් හරි හේතුවක් හින්දා අපිට ඇහෙන්නේ නැහැ. එහෙමනම් මම හිතන්නේ පින්වතුනි අපි අපේ අද සාකච්ඡාව අවසන් කරන්න මම හිතන්නේ වෙලාව ඇහිලා. මම හිතන්නේ අපේ සුරත් මහත්තයත් කතා කරලා තිබුණා අපේ අර ඇප් එකේ අපේ මේ වෙලාව සම්බන්ධයෙන් අපේ මේ සාකච්ඡාව පාත්තන. මම හිතන්නේ වැඩි දිනෙකට මේ සහභාගී වෙන්න පුළුවන් නම් පහසුවක් වෙනවා නම් අපිට පොඩ්ඩක් මේ වෙලාව අර ප්‍රසන්ත මහත්තයා කිව්වා වගේ වැද්දයක් පස්සට දාන්න පුළුවන්. වැඩි දිනෙකට ඒක මේ වෙනවා නම් ඒක නම් හොඳ. අපි ඉගෙන සලකලා බලන්න පුළුවන්. අපි පොඩ්ඩක් ගුරුතුමාගෙනුත් අහලා බලමු එතුමාටත් ඉඳලා හිටලා හරි සහභාගී වෙන්න පුළුවන් වෙලාවක්ද කියලා.
ඔය මෙතන ඉන්න ඔබතුමාලා තුමීලා මොකද කියන්නේ මේ වෙලාව හොඳයිද අපි තව පොඩ්ඩක් පස්සට දානවද කොහොමද අපි එකකතාවයකට ඇහිල්ලා අපි ගුරුතුමාගෙනුත් අහලා බලමු එතුමා වරින් වර හා සම්බන්ධ වෙන්න එතුමාට එහෙම වුණොත් හොඳයිද කියලා අපි දැනට අදට අපිට දැනගන්න පුළුවන් නම් වැඩි දිනකේ කැමැත්ත අපිට ඒක තවදුරටත් මේ විදිහට ඔය ડોක්ටර් අපේට නම් ගැටලුවක් නැහැ අපි ලංකාවේ ඉන්න නිසා සහ මෙහි ගොඩක් අයන්ට මම හිතන්නේ හවස ගැටලුවක් නැහැ මම හිතන්නේ විදේශගත වෙලා ඉන්න අයන්ගේ මේ ප්‍රශ්නය ගණගෙන ගත්තා නම් හොඳයි කියන එක අපි මම හිතන්නේ අපේ පොදුවේ ගැටලුවක් නැහැ කියන එක හවස් අතේ එහෙනම් ප්‍රේමලාල් මහත්මයා ඔබතුමාගේ අදහස මොකද මමත් කියලා තිබුණේ මට නම් පැය දෙකක් පරක් වුණාට කමක් නැහැ මම හිතන්නේ උත්තරා මහත්මියට තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ උත්තරා මහත්මියටයි මේ දෙන්නත් උත්තරා මහත්මිය තමයි උත්තරා මහත්මිය මට නම් ප්‍රශ්නයක් නැහැ පැයක් දෙකක් පරක් වුණාට මම හිතනවා අපි පැයක් හෝ දෙකක් පරක්කු කරලා බලමු එක දවස් කිහිපයක් මේ එතකොට මෙතන මේ ඇටෙන්ඩන්ස් වැඩි වෙනවද කියලා සුරත් මහත්තයා සඳහන් කරා වගේ සුරත් මහත්මයාට කොහොමද තව පැයක් දෙකක් පහුනොත් ඔබතුමාට සුරත් මහත්මයා මං හිතන්නේ මේ දොස්තර මහත්තයා පැය දෙකක් නම් පරක් වුණොත් ටිකක් වැඩි වෙයි මොකද දැන් 7:00නේ එතකොට 9:00 8:00 පැයක් මෙහෙම කරලා බලමු නේද පැයක් මෙහෙම කරලා බලමු ඔව් උත්තර මහත්මයාට අපි හිතමු දැන් අද ගිහින් තියෙනවා අද සෑහෙන වෙලාවක් දෙකකට කිට්ටුව එතකොට අපි ඔව් ඉතින් මං හිතන්නේ අනිත් එක අපි බලන්න ඕනේ මං හිතන්නේ මේක හුඟක් අයට සම්බන්ධ වෙන්න මේ කැමැත්තකුත් ඇති වෙන්නෙත් නැතුව ඇත්තේ මේ දොස්තර මහත්තයා මේක ටිකක් දිග් වෙලා දිගට යන හින්දා වෙන්නත් පුළුවන් වෙලාවට ඉවර කරන්න ඒක හරි මං ඔබතුමත් එක්කලා මේ ඇග්‍රී වෙනවා ඒ සම්බන්ධයෙන් අපි උත්සාහ කරමු ඊළඟ වීක් එකේ ඉඳන් උත්තර මහත්මියට තව පැයක් පහු කළොත් ඔබතුමියට කරදරයක්ද පැයක් පහුණාට නම් කමක් නැහැ. ඉතින් ඊට වඩා පාරක් වුණොත් නම් ප්‍රශ්නයක් තමයි. මොකද පහුවදා වැඩක් තියෙනවනේ ડોක්ටර්. මම හිතන්නේ අපිට හුඟක් බරක් වුණොත් පැය දෙකක් පරක් වුණොත් මම හිතන්නේ අපි ඉවර කරනකොට තවත් හුඟක් මේ වෙන හින්දා අපිට පහුවදාට ඒක බලපාන්න පුළුවන්. ඒ හින්දා අපි අන්න ඒක නිසා පැයක් නම් කමක් නැහැ. අපි බලමු සුරත් මහත්මයාට කොහොමද දන්නේ මේ ඒ රටේ ඉඳන් සුරත් මහත්මයා ඔබතුමාට කොහොමද පැයක් අපි පරක් කළොත් මට ගැටලුවක් නැහැ දොස්තර මහත්තයා. එහෙනම් මම මෙහෙම කරන්නම් අපි ගුරුතුමාගෙනුත් මම අහලා බලන්නම් ඊළඟ දවසේ මොකද ගුරුතුමාටත් වරින් වර හෝ සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒක අපිට හුඟක් හොඳ නිසා ඊට පස්සේ අපි ඊළඟ සතියේ සාකච්ඡා කරලා ඒක වෙනස් කරගමු එහෙම වුණොත්. එහෙම හොඳයි නේද? ඔව්. හොඳයි එහෙනම් පින්වතුනි මේ අදත් හිතාමත්ම සාර්ථක සාකච්ඡාවටයක් අපේ යෙදුනා. මම හිතන්නේ මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා සියලු දෙනා තම තමන්ගේ දැනුම තම තමන්ගේ එක්ස්පීරියන්ස් වගේ දේවල් ෂෙයා කරගෙන අනික් අයට මේ නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීම සඳහා උදව් උපකාර කළා. ඉතින් මේ පින් බලෙන් ඔය සියලුම දෙනා පතන්නා වූ බෝධිකින් ඒ නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ අදට නවත්තමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දොස්තර මහත්තයා